එහෙනම් අපේ 16 වෙනි ටෙස්ට් එක තමයි අද සාකච්ඡා කරන්නේ. මේකෙදි මුලින්ම කියන්න ඕන ඔයාලට මේ සාකච්ඡා කරන ප්‍රශ්න වල සිද්ධාන්තවල අවුල් තියෙනම් ඒක කියන්නේ ඒවා අමතර පන්ති මගින් කවර් කරලා දෙන්න. කොහොමරි අපේ පන්තියකට ඒ තියරි කොටස් දාලා දෙන්න. අපි පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නය දීලා කියනවා L ඇල්කයිල් බ්‍රෝමයිඩය උණු මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කළ වූ විට M සංයෝගය දෙනවලු. L කියන ඇල්කයිල් හේලයිඩයක් ඉන්නවලු. මෙයා මධ්‍යසාරීය KOH එක රත් කරනවා. එතකොට හැලජනය යාවද කාබන්ගේ H අඩු තැනින් ඉවත් වෙලා දිත්ත බන්ධනයක් ලැබෙනවා. මේකට නැවත HBr දාන්නවම H වැඩි තැනට H සම්බන්ධ වෙලා නැවත ලැබෙනවා ඇල්කිල් හේලයිඩය. නැවත ඇල්කිල් හේලයිඩයක් එන්නේ. ඒ ලැබෙන කෙනා N එයා මෙයාගේ සමාවයක. ඕනේ ඉතින් දෙන්නම ඇල්කිල් හේලයිඩනේ. දෙන්නටම එකම අණුක සූත්‍රය තියෙන්නේ හැබැයි හැලජනය බැඳලා තියෙන තැන වෙනස් ඇති. ඒ කියන්නේ ස්ථාන සමායකතාවය ඇති මේ දෙන්න අතර. හැලජනය බැඳලා තියෙන තැන වෙනස් ඇති. ආයේ නැවත මෙයාට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද වෙන්නේ? හැලජනය වෙනුවට OH ආදේශ වෙනවා. නේද? හැලජනය වෙනුවට OH සම්බන්ධ වෙනවා. එතකොට මොකද ලැබෙන්නේ එහෙනම්? මධ්‍යසාරයක්. එහෙම නැත්නම් ඇල්කොහොලයක් ලැබෙනවා. ඒක තෘතීක ඇල්කොහොලයක්. ඒක තෘතීක ඇල්කොහොලයක් වෙන්න නම් කාබන්ට ආර්කාණ්ඩ 3ක් ඉන්න හැලජනයක් ඕනේ මෙතන ලැබෙන්නේ. මොකද මේක තෘතීක ඇල්කොහොලයක් ඉන්නේ. මෙතන Br එන්න නම් දිත්ත බන්ධනය තියෙන්න ඕන. දිත්ත බන්ධනයේ තියෙන සංයෝගයට තමයි අපි මධ්‍යසාරීය KOH දාන්නේ. එහෙනම් බලන්න තෘතීක ඇල්කිල් හේලයිඩයක් ලැබෙන්නේ දිත්ත බන්ධනය කරලා HBr දැම්මම කාගේද කියලා. තේරෙනව නේද කියපු එක? එහෙනම් පළවෙනි උත්තරේට යන්න. පළවෙනි එක මෙන්න CH3 CH2 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 Br මේකේ බලපු ගමන් පේන්න ඕනේ Br එක මෙතන කාබන් එක යන්නේ CH දිත්ත බන්ධන CH2 මෙතන CH2 CH3 මේකට HBr දැම්මහම මෙතනට H එකයි මෙතනට Br එක තෘතීක එකක් නෙවෙයි ලැබෙන්නේ ද්විතීක එකක්. පැහැදිලිද? ඊළඟට දෙවැනි උත්තරේට යන්න. දෙවැනි උත්තරේ ගියාම CH3 CH2 CH CH3 Br ඉන්නවා මෙතනට. එතකොට මේ Br එක යාවද කාබන්ගේ H අඩු තැන එක්ක ඉවත් වෙනවා මධ්‍යසාරීය KOH දැම්මහම. එතකොට CH3 CH දිත්ත බන්ධන CH CH3 වෙනවා. මේකට HBr දැම්මහම මෙතනට H එකයි මෙතනට Br එකයි. ඒකත් තෘතීක නෙමෙයි. ඒකත් ද්විතීක එකක් නෙමෙයි. දෙවෙනි උත්තරෙත් නෙමෙයි. මෙහෙම චෙක් කරලා බලන්න උත්තර ටික. තුන්වෙනි එක CH3 CH CH3 CH2 Br මේකේ මධ්‍යසාරීය KOH දැම්මහම දිත්ත බන්ධනය යන්නේ මේ Br එක යාබද කාබන්ගේ H අඩු තැනින් යනවා. මෙතනට CH3 මෙතනට දිත්ත බන්ධන CH2 වෙන්නේ. මේකට HBr දැම්මහම මෙතනට H එනවා. අන්න තෘතීක ඇවිල්ලා. එන්න එහෙනම් තුන්වෙනි උත්තරය අපට නිවැරදි උත්තරය කියලා පේනවා. මධ්‍යසාරීය KOH එක රත් කරාම ලැබෙන්නේ මොකද්ද? දිත්ත බන්ධනය
තියෙන ඇල්කීනයක් ලැබෙනවා. ඒකේ HBr දැම්මම ශ්‍රුතීක ඇල්කිල් හෙලයිඩයක් එන්නේ. එහෙනම් උත්තරේ අංක 3 කියලා පැහැදිලි. ඕගොල්ලන්ට ඕන මේ උත්තරේ තෝරගත්ත පස්සේ මේ ක්‍රියානුපිළිවෙල කරලා බලන්න. ඒතර ඔයාලට වෙන්නේ මේ උත්තරේ හරිද වැරදිද කියලා. මම මේ අවසානයේ තිබ්බ ත්‍ෘතීක ඇල්කොහොලෙන් පටන් අරගෙන තමයි ප්‍රශ්නේ විසඳුවේ. ඕගොල්ලෝ උත්තරේ තෝරගත්ත පස්සේ නැවත මේ ටික කරලා බලන්න. එහෙනම් මෙයා නම් ඇල්කිල් හෙලයිඩය මෙයාට මධ්‍යසාරීය KOH දැම්මම එන ඵලය ගන්න CH3C CH3 ද්විත්ව බන්ධන මේ Br එක මෙතන H එකත් එක්කනේ යන්නේ මධ්‍යසාරීය KOH දැම්මම එතන CH මේකට HBr දැම්මම එන්නේ CH3 C CH3 මෙතන HBr දැම්මම H එනවා H වැඩි තැනට Br එනවා ශ්‍රුතීක ඇල්කිල් හෙලයිඩයක් එන්නේ මේකට අපි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මේක OH වෙනවා ශ්‍රුතීක මධ්‍යසාරයක් එහෙම නැත්නම් ශ්‍රුතීක ඇල්කොහොලයක්ම තමයි ලැබෙන්නේ පැහැදිලිද එතකොට මේකෙදි තව දෙයක් තමයි අපිට කියලා දෙනවා මේ දෙන්න සමාවයකලු එහෙනම් බලන්න මේයි සමාවයකද කියලා මේ දෙන්න සමාවයකද බලන්න ඕ දෙන්නගෙම එකම අණුක සූත්‍රයේ තියෙන්නේ හැලජනේ සම්බන්ධ වෙලා තියෙන තැන වෙනස් කාබන් දාමයක් වෙනස් එහෙනම් මේ දෙක අතර ස්ථාන සමාවිතතාවයට අමතරව දාම සමාවිතතාවයක් තියෙනවා කාබන් දාමය බෙදලා තියෙන විදිහත් වෙනස් අංශ දාම වලට කියලා තියෙන විදිහ පැහැදිලිද Br එක තැන ප්‍රධාන වෙනස් එහෙනම් අපිට පේනවා මේ කියලා තියෙන කතාවත් හරි ඔය විදිය ප්‍රශ්නයක් දුන්නොත් උත්තර වලට අදාළව තෝරලා බලන්න ඕනේ අවසානයේට ඕගොල්ලෝ උත්තරයක් ගත්තට පස්සේ ඒකට අදාළවත් බලන්න නැවත මේ කියලා තියෙන කරුණු ටික කරාම නිවැරදිව ගැලපෙනවද කියලා. එහෙනම් පළවෙනි එකට උත්තරය අංක 3. දෙවෙනි ප්‍රශ්නෙට ගියාම ඒකේ අහලා තියෙන්නේ කාබෝ කැටයන් වල ස්ථායීතාවය. ඉතින් ඔතන කාබෝ කැටයන්යක් ස්ථායී වෙන්නේ මොන වුණොත්ද? කාබන් ධන මත තියෙන ආරෝපණය අඩු වෙන්න තමයි ඒක ස්ථායී වෙන්නේ. කාබන් මත තියෙන ධන ආරෝපණය අඩු වෙන්න තමයි ස්ථායී වෙන්නේ. ඉතින් R කාණ්ඩ ඉලෙක්ට්‍රෝන විකර්ෂක වෙද්දී ස්ථායීතාවය වැඩි වෙනවා. එහෙනම් මෙතන ස්ථායීතාවය වැඩිම වෙන්නේ ත්‍ෘතීක කාබෝ කැටයනේ C ඊට වඩා ස්ථායීතාවය අඩුයි B ගේ ස්ථායීතාවය අඩුව වෙන්නේ ප්‍රාථමික කාබෝ කැටයනේ. ඒ උත්තරය අංක 1. සරලම ප්‍රශ්න. ඕගොල්ලන්ට මම තනිකරම සෙට් එකක් කරා කාබෝ කැටයන් ස්ථායීතාවය සම්බන්ධව බෙන්සීන් සම්බන්ධ වෙද්දී ද්විත්ව බන්ධන සම්බන්ධ වෙද්දී ඕතොපරාමීටර් යොමුකාරක සම්බන්ධ වෙද්දී ස්ථායීතාවය කතා කරලා තියෙනවා. ඉස්සරහට කරන පේපර්ස් වල කොහොමද කාබෝ කැටයන් ස්ථායීතාවය අමාරු ප්‍රශ්න යනවා. මේ අපේ ඕගනික් වල පළවෙනි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඉඳන් මේකේ ප්‍රශ්න ටික ලේසි. ඇත්තට මේකේ 50 ලකුණු 35ට වඩා තියෙන්න ඕන. එහෙම නැත්නම් මට්ටම මදි. තුන්වෙනි ප්‍රශ්නය දීලා තියෙන්නේ බෙන්සීන් නයිට්‍රෝකරණයේ අතරමැදි ඵලයක් ලෙස සෑදෙන්නේ කොහොමද කියලා අහලා. එතකොට ඔයගොල්ලන්ට අපි බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය කරා. මෙතන යාන්ත්‍රණය බැරි වුණත් මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තෝරගන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න ඔය කට්ටියගේ කාබන්ගේ අනිවාර්යයෙන්ම බන්ධන 4යි තියෙන්න පුළුවන්. බන්ධන 4ට වඩා තියෙන්න බෑ. ඒක චෙක් කරලා බලන්න ඕන පළවෙනි උත්තරේ බලන්න. මේකට H එකකුයි NO2 එකකුයි දෙකක් සම්බන්ධ. එහෙනම් මෙතන කාබන් බලන්න බන්ධන කීයක් තියෙනවද? 1 2 3 4 5යි. මෙතන කාබන්ට බන්ධන 5ක් තියෙනවා. එහෙනම් ඒක වෙන්න බෑ. කාබන්ට බන්ධන 4යි තියාගන්න. දෙවෙනි උත්තරේ බලන්න. දෙවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ ගත්තම ඒකේ මම මේ සංප්‍රයුක්තව අඳින්න නැතුව උත්තරේ ගත්තා. අපි සිද්ධාන්ත වල කතා කරා සංප්‍රයුක්තව ඔක්කොම මේක බලන්න. අවුලක් නැහැ බන්ධන 4යි. මේ තැන් වල S නේ ඉන්නේ. මෙතන ධන ඇවිල්ලා. ඇයි ධන ඇවිල්ලා තියෙන්නේ? මෙතන ධන ඇවිල්ලා තියෙන්නේ. බන්ධන 3ක් හින්දා. පැහැදිලි නේද? අපි ඕන නම් ඕගොල්ලන්ට මෙතන සංප්‍රයුක්ත විභව ටික අඳින්න. නයිට්‍රෝබෙන්සීන්ගේ සංප්‍රයුක්ත විභව ටික ඇඳලාම ආරඩුවෙන් ගන්න පුළුවන්.
මෙයා වික්‍රීයකයක් NO2 ව්‍යුහය කොහොමද? ඍණ ධන චිත්ත බන්ධන මෙහෙමනේ. මොකද්ද වෙන්නේ? මේකේ ව්‍යුහයේදී සම්ප්‍රයුක්ත ව්‍යුහය තියෙන්නේ කොහොමද? මෙයා මෙතනට බන්ධනය කඩනවා. එතකොට මෙයා මේ බන්ධනය කඩනවා. එතකොට සම්ප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ කොහොමද? බෙන්සීන්ට N ධන ඉන්නවා. මෙතන ඔක්සිජන් ඍණ වෙනවා. මෙතනත් ඔක්සිජන් ඍණ වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. මෙතන බන්ධනය කැඩෙන ඉඳ ධන වෙනවා. මේව ව්‍යුහයක් එන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේ ධනාරෝපණය විස්ථානගත වීම සිද්ධ වෙනවා. මේ ධනාරෝපණය විස්ථානගත වෙන්නේ කොහොමද? මේක ඊට පස්සේ මෙතනට කැඩෙනවා. එතකොට මෙතන චිත්ත බන්ධනයක් එක්ක මෙතන N ධන ඉනේනවා. මෙතන ධන එනවා. හැම වෙලාවෙම අපි කෝ කෙටි ක්‍රමය තමයි ධනාරෝපණය දෙපැත්තේ බන්ධන නැහැ. මෙතන ධන තියෙද්දි මේ දෙපැත්තේ බන්ධන තිබ්බේ නැහැ. මෙතන ධන තියෙද්දි දෙපැත්තේ බන්ධන නැහැ. පැහැදිලිද? ඊළඟට මේකට අදාළව කොහොමද සම්ප්‍රයුක්ත වෙන්නේ? මේ බන්ධනය මෙතනට කැඩෙනවා. එතකොට ධන නැති වෙනවා. එතකොට මේක මෙතනට ආවම මෙතනට තමයි ධන එන්නේ. නෙමෙයි. ඊළඟට මේ ඔක්සිජන් මෙතන බන්ධනයක් හදනවා. එතකොට මේක මෙතනට කැඩෙනවා. අපි මේ සම්ප්‍රයුක්තව කතා කරා මෙටායම් කාරකවල. එහෙනම් ප්‍රධානම දේ තමයි මේ සම්ප්‍රයුක්තයේ තියෙන ලක්ෂණය ඕතෝ පැරා ස්ථානවල ධනාරෝපණ විස්ථානගත වෙනවා. ඕතෝ පැරා ස්ථානවල ධනාරෝපණ විස්ථානගත වෙන හින්දා තමයි මොකක් වෙන්නේද? ඕතෝ පැරා ස්ථානවල ධනාරෝපණ විස්ථානගත වෙන හින්දා තමයි ඊළඟට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝෆයිලය මෙටා ස්ථානයට සම්බන්ධ වෙන්නේ. ඒකයි මෙයා මෙටායම් කාරකයක් කියලා කියන්නේ. එහෙනම් ඔයාලා මෙතනදී බලන්න ඕන මේ දීලා තියෙන ව්‍යුහවල ඕතෝ පැරා ස්ථානවල ධන තියෙන්න ඕන. මේකේ තියෙන හැබැයි මෙතන බන්ධන ගාන වැඩි. මෙතන ඕතෝ ස්ථානයේ තියෙන්නේ ධන. බන්ධන ගාන වලකුත් නැහැ. හැබැයි 3 4 උත්තරවල ධනාරෝපණ නැහැ. පස්වෙනි උත්තරේ ඍණාරෝපණයක් තියෙන. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ දෙවන උත්තරේ. තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ නයිට්‍රජන් එක්ක ද්විත්ව බන්ධනය පෙන්නලා නැහැ නේද කියලා. ඒක පෙන්නලා නැහැ. ඒක කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ගන්න පුළුවන් උත්තරේ විදියට. ඔයගොල්ලෝ මේකෙදි උත්තරේ විදියට චෙක් කරන්න ඕන. ඕතෝ පැරා ස්ථානවල 2 4 6 ස්ථානවල ධනාරෝපණ තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේම තව චෙක් කරලා බලන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා. කාබන්ට බන්ධන 4යි තියෙන්න පුළුවන්. සරලම දේ තමයි මේ ධනාරෝපණය. මම කෙටි ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙලා ඇති. මේ ධනාරෝපණයේ තියෙන දෙපැත්තේ බන්ධන තියෙන්න බෑ. මෙතන කාබන්ට නම් මේ දෙපැත්තේ බන්ධන නැහැ. මෙතන එහෙම වෙනවා. හැබැයි මෙතන එහෙම වුණාට කාබන්ට බන්ධන 5ක් ඇවිල්ලා මෙතන තියෙන කාබන්ට. ඒකයි මේ ව්‍යුහය වැරදුනේ. උත්තරේ තෝරගත්ත ඉතින් තේරෙනවද? උත්තරේ අංක 2 ඉන්නේ. මේක සටහන් කරගන්න තියෙනම් සටහන් කරගන්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ ටිකත් ඇඳලා පෙන්නන්න. හතරවෙනි ප්‍රශ්නය කියලා තියෙනවා මේ A කියලා සංයෝගයක් දීලා තියෙනවා. CH3COH CH2 CH මේව සංයෝගයක් දීලා තියෙනවා. එතකොට මෙයාගෙන් ගන්නලු CH3 CH2 CH2 CH3 කියන කෙනාව ගන්නලු. එතකොට මේ පරිවර්තනය සිදු කිරීමට පහසුනම් කුමන
ප්‍රතික්‍රියා අනුපිළිවෙල උචිත වේද? පළවෙනි එකේ කියනවා ඩයික්‍රමයට දානවලු. ඩයික්‍රමයට දාන මොනවා කරන්නද? ඔක්සිකරණය කරන්න. මොකද්ද වෙන්නේ? මම කෙටි කරලා කියා දීලා ඇති. මේ කාබන්ට ඉන්න H එකත් OH වෙලා ඒ අතරින් මොකද්ද වෙන්නේ? කීටෝනයක් ලැබෙනව නේද? ඩයික්‍රමයට දැම්මම මේ H එකත් OH වෙනවා. එතනින් කාබන් අයින කාබන් කෙනෙක් ලැබෙනවා. CO. මෙයා ලැබෙනවා න පළවෙනි උත්තරේ. මෙයාට ඉතින් හයිඩ්‍රජන් ආකලනය කරන්න පුළුවන්ද? බෑ. දෙත්ත බන්ධනයට එන්නේ. ඉතින් මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. මෙයා ගන්න බෑ අපිට. මෙයාගෙන් ගන්න පුළුවන් මොනවද දැම්මොත්ද? සින්කේජ් සාන්ද්‍ර HCl දැම්මොත් නම් මෙයාව ගන්න පුළුවන්. එහෙනම් මේ පළවෙනි උත්තරේ දීලා තියෙන එක වැරදි. කරන්න බෑ. මොන මෙතන තිබ්බනම් හයිඩ්‍රජන් පැලේඩියම් වෙනුවට සින්කේජ් සාන්ද්‍ර HCl අන්න එහෙනම් පුළුවන්. දෙවෙනි උත්තරේ තියෙන්නේ සින්කේජ් සාන්ද්‍ර HCl තමයි. දෙවෙනි එකේ කීටෝනය කරලා කීටෝනය කරන්නේ ඔක්සිකරණය කරලා මෙයා පර්මැංගනේටලා ඩයික්‍රමේටලා දැම්මම වෙනවා ඒක. මොකද ඩයික්‍රමේට වලට පුළුවන් Cr ධන තුන බවට ඔක්සිහරණය වෙන්න. මෙයා ඔක්සිකරණය වෙනවා කීටෝනයේ බවට. එයාට ක්ලෙමන්සන් ඔක්සිහරණය කරාම ඇල්කේනේ ලැබෙනවා. එහෙනම් උත්තරය අංක 2 පහසුවෙන්ම ගන්න පුළුවන්. 4ට 2. පස්වෙනි එක මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාව. යාන්ත්‍රණ තියෙන්නේ. යාන්ත්‍රණයකින් දීලා තියෙන්නේ. මම ඔකට යාන්ත්‍රණ ඔක්කොම නැවත ස්පීඩ් රිවිෂන් එකක් යනවා දැන්. එදා ඇල්කිලි හේලයිඩ් වෙනකන් යාන්ත්‍රණ ඔක්කොම ටික ස්පීඩ් රිවිෂන් එකක් අපි කරා. දැන් මේකේ මොකද්ද? පළවෙනි එක Cl2 සමවිච්ඡේදනය දීලා තියෙන්නේ. ඒක හරි. පියවරක් නොවන්නේ කියලා අහන්නේ. මෙතෙන් හා Cl2 අතර මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාවේ පියවරක් නොවන්නේ. මේ පළවෙනි එක හරි. දෙකේ දීලා තියෙන CH3 මුක්ත කණ්ඩකයේ Cl2 ට පහර දීම. අපි දන්නවා හැම ප්‍රතික්‍රියාවකම වෙන්නේ මොකද්ද? දාම ප්‍රචාරණ පියවරේදී මුක්ත කණ්ඩකයක් ඇවිල්ලා පහර දෙනවා 90කට. එකත් හරියි. දෙවෙනි උත්තරේ තියෙන මුක්ත කණ්ඩක දෙකක් එකතු වීම. දාම අවසන් පියවරේදී ඕනෑම මුක්ත කණ්ඩක දෙකක් එකතු වෙන්න පුළුවන්. ඒකත් හරි. තුනත් හරි. හතර තියෙන්නේ CH4 අණුවෙන් නිකම්ම මුක්ත කණ්ඩක දෙකක් ඇති වෙනවා. ඔය වෙලාවකත් නිකම් මුක්ත කණ්ඩක ඇති වෙන්නේ Cl2 ගේ විතරයි හිරු එළිය හැමෝම මුක්ත කණ්ඩක ඇති වෙන්නේ. මේගොල්ලෝගේ කාබන් සම්බන්ධ සංයෝගවල මුක්ත කණ්ඩක ඇති වෙන්නේ කොහොමද? CH4 ගේ මුක්ත කණ්ඩකයක් ඇති වෙන්නේ යාට මුක්ත කණ්ඩකයක් පහර දීලා තමයි මුක්ත කණ්ඩකයක් ඇති වෙන්නේ. මෙතන H එකක් HCl විදියට ගිහිල්ලා CH3 මුක්ත කණ්ඩකයක් ඇති වෙනවා. එහෙනම් අනේ මේ පියවර වැරදි. හතරවෙනි පියවරේ තියෙන කෙලින්ම මෙයාගෙන් එහෙම වෙන්න බෑ. යාන්ත්‍රණය මතක් කරගන්න බැරි අය දැන් උත්තරය අංක 4. පස්වෙනි එකේ යන CH4 වලින් හැදෙන විදිය හරියටම දීලා. උත්තරය අංක එහෙනම් 4 5ට 4. හයවෙනි ප්‍රශ්නය. හයවෙනි ප්‍රශ්නය දීලා තියෙනවා ABC කියලා සංයෝග තුනක්. A කියලා දීලා තියෙන්නේ ෆීනෝල්. B කියලා දීලා තියෙනවා බෙන්සෝයික් අම්ලය. C කියලා දීලා තියෙනවා මේ කාබොක්සිලික් කොටසක්. C කියලා දීලා තියෙනවා මධ්‍ය සාධක. CH2OH එන මධ්‍ය සාධක. මේකේ කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට A හා B පමණක් සෝඩියම් ලවණ ලබා දී. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ෆීනෝල ප්‍රතික්‍රියා කරනවා. ෆීනෝල ගත්තොත් සෝඩියම් වගේ සක්‍රිය ලෝහය එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. මෙයා සක්‍රිය ලෝහය එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් කට්ටිය එකත් කාබන් ඩයොක්සයිඩ් ලබා දෙමින් ප්‍රතික්‍රියා කරනවා. මම මුළු නිර්දේශයේම ආම්ලිකතා පාෂ්ණිකතා සංසන්දනය කරා මේ දෙකම ප්‍රතික්‍රියා කරනවා. C ඇල්කොහොල ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. මෙයා සක්‍රිය ලෝහය එක්ක හයිඩ්‍රජන් පිට කිරීම විතරයි වෙන්නේ. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ඒ දීපු ප්‍රකාශයම හරි. ආන්නේ සත්‍ය ප්‍රකාශය ඉතින් හරි.
A හා B පමණක් සෝඩියම් ලවණ ලබා දී. දෙක තියෙනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක BC ලු වැරදි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක 3ම දෙනවලු C වැරදි. සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? D විතර. පැහැදිලිනේ නෑ ඉතුරු ඔක්කොම වැරදි. 6ට උත්තරේ අංක 1. ඒක විශේෂයෙන් සටහනක් දාගන්න. 7 වෙනි ප්‍රශ්නයට යමු. 7 වෙනි ප්‍රශ්නය කියලා තියෙනවා A කියන ප්‍රකාශය A B C සංයෝග තුන වෙන වෙන වශයෙන් බ්‍රෝමීන් දියර සමග මිශ්‍ර කළ විට ලැබුණු නිරීක්ෂණ පහත දැක්වේ. පහත නිරීක්ෂණ වලට අනුකූල වන්නේ කුමන කාණ්ඩයේද කියලා තෝරන්න කියනවා. A කියන කෙනා බ්‍රෝමීන් දියර විවරණ කර අතර සුදු පාට අවක්ෂේපයක් දෙනවලු. මොකද්ද? කවුද බ්‍රෝමීන් දියර විවරණ කරන්නේ? ප්‍රබල සක්‍රියක බැඳලා තියෙද්දි OH බැඳලා තියෙද්දි Br2 දැම්මොත් මෙයා සුදු පාට අවක්ෂේපයක් ගැන දෙනවා. ඒ වගේම ඇනිලින් NH2ට දැම්මත් එයත් සුදු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා. Br2 විවරණ කිරීම පමණක් සිද්ධ කරන්නේ කවුද? Br2 විවරණ කිරීම කරන්නේ වෙන සුදු පාට අවක්ෂේප ගෙන දෙන්නේ නැත්තේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙන සංයෝග. එහෙනම් මේ A කියන කෙනා ෆීනෝල් ඇනිලින් වගේ කෙනෙක් වෙන්න ඕන. එහෙනම් 1 2 උත්තර දෙකම අයින් වෙනවා. මොකද ඒකේ A කියන්නේ 2 butene ඇල්කීනයක් වැරදි. Br2 දියර එක්ක සුදු පාට ආක්ෂේප ගෙන දෙන්නේ කවුද? ප්‍රබල සක්‍රියක බෙන්සීන්ට බැඳලා හිටියාම තමයි සුදු පාට ආක්ෂේප ගෙන දෙන්නේ. Br2 දියරවල දුමුරු විවරණ කිරීම පමණක් කරන්නේ ඇල්කීන ඇල්කයින් අසන්තෘප්ත සංයෝග. Br2 වල දුමුරු පැහැයේදී සුදු පාට අවක්ෂේප ගෙන දීම සිද්ධ කරන්නේ ප්‍රබල සක්‍රියක. එහෙනම් උත්තරේ 3යි 5යි අතර විතරයි තියෙන්නේ. මොකද 3ේ ෆීනෝල් කියලා තියෙනවා 5ෙත් ෆීනෝල් කියලා තියෙනවා. B ප්‍රකාශය කියනවා B එකේ කියලා තියෙනවා Br2 දියර විවරණ නොකරන අතර අවක්ෂේපයක්ද ලබා නොදුනි. Br2 විවරණ කරන්නෙත් නෑලු අවක්ෂේපයක් දෙන්නෙත් නෑලු. එහෙනම් මෙතන ප්‍රබල සක්‍රියක බෙන්සීන්ට බැඳිලත් නෑ. කවුද? ඇල්කීන ඇල්කයින ඉන්නත් බෑ B විදියට. එහෙනම් පස්වෙනි උත්තරේ අයින් වෙනවා. මොකද පස්වෙනි උත්තරේ දීලා තියෙන්නේ B වෙනුවට ඇනිලින්. ඇනිලින් Br2 එක සුදු පාට අවක්ෂේපයක් දෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔන්න ප්‍රකාශ දෙකෙන්ම උත්තරය උත්තරය අංක 3. බෙන්සීන් වෙන්න පුළුවන්. මොකද බෙන්සීන්ට Br2 දැම්මත් මුකුත් නිරීක්ෂණයක් නැහැ. මොකද බෙන්සීන්ට Br2 ආකලනය කරන්න ඕනේ කොහොමද? FeBr3 දාලා. ඒ වගේම එනම් ප්‍රකාශ දෙකක් බලපු ගමන් උත්තරය අංක 3 කියලා පැහැදිලි. මොකද පස්වෙනි උත්තරේ B වෙනුවට තියෙන ඇනිලින්. ඇනිලින් සුදු පාට අවක්ෂේපයක් දෙනවා. C ප්‍රකාශය කියන උත්තරේ ඇවිල්ලා තියෙන අපි C එකත් බලමු. C කියනවා බ්‍රෝමීන් දියර විවරණ කළ අතර අවක්ෂේපයක් නොදිනුලු. Br2 විවරණ කරනවා ඒත් අවක්ෂේපයක් දෙන්නේ නැහැ. එහෙනම් කවුද ඉඳලා තියෙන්නේ? ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි. එහෙනම් හරිනේ. C කියන්නේ 2 butene. ඊන් කියන්නේ ඇල්කීන. ඇල්කීන Br2 දුඹුරු පාට විවරණ කරනවා. හැබැයි සුදු පාට අවක්ෂේපයක් දෙන්නේ නැහැ. බෙන්සීන් එකේ ඉන්න ප්‍රබල සක්‍රියක Br සම්බන්ධයෙන් සුදු පාට අවක්ෂේපයක් ගෙන දීම සිද්ධ වෙනවා දුඹුරු පාට විවරණ වෙමින්. පැහැදිලිද? එහෙනම් උත්තරය අංක 3. හඳුනා ගැනීම පරීක්ෂණ වලට අදාළව සරල ප්‍රශ්නයක් තියෙනවා. හරි. 8 වෙනි ප්‍රශ්නය කියලා තියෙනවා X නම් කාබනික සංයෝගය වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කර රත් කළ විට Y ලැබෙනවලු. ඒ Y සංයෝගය P2O5 සමග රත් කරාම ඇල්කිල් සයනයිඩ් ලැබෙනවලු. P2O5 එක රත් කරාම ඇල්කිල් සයනයිඩයක් ගෙන දෙනවා. රත් කරාම සයනයිඩ් දෙන අවස්ථා එකයි තියෙන්නේ. ඒක මතක් වෙන්න ඕන. මොකද්ද? ඒමයිඩයක් P2O5 එක රත් කරාම P2O5 කියන්නේ විජල කාරකයක්. සංයෝගයක ජලය ඉවත් කරනවා. අනේ එතනින් සයනයිඩ් ලැබෙනවා. එහෙනම් මේ ඉඳලා තියෙන්නේ ඒමයිඩයක්.
ඕක පොඩ්ඩක් මතක් වුණා නම් නිකම් උත්තරේ ගත හැකියි. එහෙනම් බලමුකෝ දීලා තියෙන ක්‍රියා කරනවා. පළවෙනි උත්තරේ ඉන්නේ කාබොක්සිලික් කෙනෙක්. ඉතින් අපි මේ කාබොක්සිලේට් කරන දේවල් කරලා බලමු මෙයා ලැබෙනවද කියලා. කියලා තියෙන්නේ මුලින්ම මෙයාට වැඩිපුර ඇමෝනියා දානවා. වැඩිපුර ඇමෝනියා දැම්මම මොකද වෙන්නේ? මෙයා ඇමෝනියත් එක්ක ලවණයක් හදනවා. මොකද ලවණය? C3COO NH4+. ඊට පස්සේ මේක රත් කරනවා. මේක රත් කරාම මොකද වෙන්නේ? මෙතන H දෙකක් එක්ක O යනවා. H2O අණුවක් පිට වෙනවා මෙතන. රත් කරාම මෙතනින් H2O පිට වෙනවා ලැබෙන්නේ මොකද්ද? මේ O එකයි මෙතන H දෙකක් කියන්නේ. H මෙතනින් දෙකක් කියන්නේ. එතකොට ලැබෙන්නේ CH3CH2CO NH2 හරි. අන්න අපිට ඕන කෙනා ආවා. මෙයා P2O5 එක රත් කරාම එයා ලැබෙනවා. උත්තරය අංක 1. කෙලින්ම ආවා. ඒමයිඩ ලැබෙන්නේ කාබොක්සිලික් අම්ල ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරවලා රත් කරාම ඉතින් ඒමයිඩය P2O5 විජලකාරකයක් එක්ක රත් කරාම ඇල්කිල් සයනයිඩයක් වෙනවා. මට කියන්න මේ දේම මේ විදිහට කරන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා. කවුද? අම්ල ක්ලෝරයිඩයකට අම්ල ක්ලෝරයිඩයක් කියන්නකෝ. මෙයාට ඇමෝනියා දැම්මමත් මෙයා කෙලින්ම NH2 වෙනවා. රත් කරන්න ඕනේ නැහැ හැබැයි එතන. නේද? අම්ල ක්ලෝරයිඩයකට උනත් ඇමෝනියා දැම්මම ඒමයිඩේ වෙනවා. මේක P2O5 එක රත් කරාම සයනයිඩේ ගත හැකියි. කාබොක්සිලික් අම්ලයකින් ඒමයිඩයක් ගන්න නම් ඇමෝනියා එක්ක ඇමෝනියා දාලා රත් කරලා ජලය ඉවත් කරන්න ඕන. ඊට පස්සේ යාට විජලකාරකයක් දැම්මම ඇල්කිල් සයනයිඩයක් ගත හැකියි. පැහැදිලි නේද? එහෙනම් උත්තරය අංක 1. අම්ල හේලයිඩයක රත් කරන්න ඕනේ නැහැ. කෙලින්ම ඇමෝනියා දැම්මම එයා අම්ල හේලයිඩේ වෙනවා. සෝරි ඒමයිඩේ වෙනවා. 9 වෙනි ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඩයසෝනියල් ලවණ කාත් එක්කද බීටා නැත්තෝල් එක්ක. බීටා නැත්තෝල් කියන්නේ කවුද? අපි මේවා කරා ඩයසෝනියල් ලවණ යටතේ මේකේ දෙක ස්ථානයට කවුරු බැඳලා ඉන්නවනම්ද? OH බැඳලා ඉන්න කට්ටිය තමයි බීටා නැත්තෝල් කියන්නේ. මෙයා ඩයසෝනියල් ලවණත් එක්ක රත් කරාම මොකද වෙන්නේ? මේ එක ස්ථානයේ අපි මේක නම් කරන විදිහ දන්නවා 1 2 මේ දෙක සම්බන්ධ වෙන තැන ඉඳන් ගන්නෙ 1 2 3 4 5 6 7 8 9 10 නම් කරන්නේ. මේ එක තැන ඉන්න හයිඩ්‍රජන් එක තමයි ඩයසෝනියල් ලවණේ කවුරු ඉවත් වෙන්නේද? Cl එක ඉවත් වෙනවා. ඩයසෝනියල් ලවණේ N ත්‍රිත්ව බන්ධන N Cl ඉන්නේ. මේ Cl එක ඉවත් වෙනවා මෙතන H එකත් එක්ක නයිට්‍රජන්ගෙන් බැඳෙනවා ද්විත්ව බන්ධනයක් කරා. මතකයි නේද? එහෙනම් එහෙම කෙනෙක් ඉන්නේ කොතනද? ඔහොම උත්තරයක් තියෙනවද බලන්න. ඔව් උත්තරය අංක 2. එක ස්ථානයේ H එකත් එක්ක Cl එක ඉවත් වෙලා නයිට්‍රජන් ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? උත්තරය අංක 2. තේරුම් නැති අය ඉන්නද මේ ප්‍රශ්නේ? ඩයසෝනියල් ලවණ වල අපි ප්‍රතික්‍රියා දෙකක් කතා කරනවා ප්‍රධානම ෆීනෝල් එකයි බීටා නැත්තෝල් එකයි. මේක දියතිරි ශාරීය මාධ්‍ය බීටා නැත්තෝල් එක. හරිම නම් මේ OH එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යෙ හින්දා O- Na+ වෙන්න ඕන. හැබැයි මේ ප්‍රශ්නේ කිසිම උත්තරයක එක දීලා නැති හින්දා එහෙම ගන්න ඕන නැහැ. පැහැදිලි නේද? දහවෙනි ප්‍රශ්නය. මෙන්න එකුලේ ව්‍යුහයේ වැරදි කියන හේතුව නේද මේක? හයිඩ්‍රජනීකරණ එන්තල්පි දත්ත. අපි දන්නවා ද්විත්ව බන්ධන එකක් හයිඩ්‍රජනීකරණය කරන්න 121 කිලෝ ජූල් ඕන. ඒත් අපි දන්නවා බෙන්සීන්ගේ මේවා තුනක් තියෙනවා. ඒ තුන කරන්න මෙයාගේ තුන් ගුණය 363ට වඩා අඩු ශක්තියක් තමයි ඕන උනේ. ඉතින් අහන බෙන්සීන්ගේ හයිඩ්‍රජනීකරණ ශක්තිය එයා 363ට වඩා මොකද වෙන්නේ? අඩුයි 121කට වඩා වැඩි. මතකයි නේද? 200 ගානක ශක්තියක් ඕන උනේ.
අතරමැදියාගේ කොන් මේ දෙක අතර. ඒ උත්තරය අංක 2. 11 වෙනි ප්‍රශ්නය 4 chloro 2 pentene වලට පෙන්විය හැක්කේ මින් කුමක්ද? මොකද්ද මේ තියෙන්නේ පෙන්ට්. පෙන්ට් කියන්නේ කීයද? කාබන් 5යි. ඊන් පෙන්ටීන් ඊන් කියන්නේ දිත්ත බන්ධනයක් තියෙනවා. දිත්ත බන්ධනය තියෙන්නේ කොතනටද? 2 pentene. එහෙනම් අපි නම් කරමු 1 2 3 4 5 දාලා. දෙක තැනට තමයි අවංකය ඉන්නේ. දෙක තැනට තමයි දිත්ත බන්ධනය තියෙන්නේ. 2 pentene. හතර තැනට ක්ලෝරෝ. හතර තැනට ක්ලෝරීන් තියෙනවා. ඉතින් මේක පෙන්නන්නේ මොකද්ද කියලා බලන්න. වෙන H වෙන CH3. එතන H මෙතන මොකද්ද තියෙන්නේ? දිත්ත බන්ධිත කාබන් වෙන දිත්ත බන්ධිත කාබන් වලට අසමාන කොටස් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේක මොකද්ද? ජ්‍යාමිතික සමානතාවය තියෙනවා. ජ්‍යාමිතික තියෙනවා මෙතන. ඒ වගේම ඕගොල්ලෝ බලන්න මේ කාබන් අසමමිතික කාබන් කෙනෙක්. ප්‍රකාශ සක්‍රීය එහෙම නැත්නම් කෛරල් කාබන් කෙනෙක්. මේ කාබන්ට අසමාන කොටස් හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. ක්ලෝරින්, හයිඩ්‍රජන්, CH3 එන මේ කොටස. එහෙනම් මෙතන ප්‍රකාශ සමානතාවයක් තියෙනවා. එහෙනම් මේකේ ජ්‍යාමිතික ප්‍රකාශයන දෙකම තියෙනවා. මේ උත්තරයක් තියෙනවද? ඔව්. තුන්වෙනි උත්තරේ. ජ්‍යාමිතික ප්‍රකාශයන දෙකම පෙන්වනවා. එතකොට 11ට උත්තරය අංක 3. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නේ Br2 ඇල්කීනයකට ආකලනය වීමේ යාන්ත්‍රණයේ පළමු පියවර යාන්ත්‍රණ වලින් අහලා තින්නේ අපි ඊ සතියේත් කරා. Br2 ප්‍රේරිත දීර්ඝ ඇති කරගන්න මේ ඩෙල්ටා ධනට තමයි පහර දෙන්නේ දිත්ත බන්ධනේ. මෙයා පහර දෙද්දි මෙයා කැඩෙනවා. එහෙනම් බලන්න දිත්ත බන්ධනේ පහර දීම Br ඩෙල්ටා ධනට නිරූපණය කරලා තියෙන්නේ කවුද? බන්ධනයෙන් තමයි පහර දෙන්නේ. එහෙම තියෙන්නේ උත්තරය අංක 1 විතරයි. පළමු පියවර අහන්නේ පළමු එක වෙන්නේ මේක. අවසාන එක තමයි ඔය චක්‍රීය බ්‍රෝමෝනියම් අයනයට පහර දෙන පස්වෙනි එක. ආන්නේ පළමු පියවර. එහෙනම් මේක උත්තරය අංක 1. පැහැදිලි නේද? යාන්ත්‍ර වලින් තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. දහතුන්වෙනි ප්‍රශ්නය IUPAC නාමය අහලා තියෙන්නේ නාමකරණයෙන්. කොහොමද මගේ නාමකරණයේ රිවිෂන් එකක් යනවා. මෙන්න මේ සංයෝගය IUPAC නාමය අහලා තියෙනවා. මොකක්ද ඕගොල්ලෝ වෙන්න ඕනේ මෙතන ප්‍රමුඛතා අනුපිළිවෙල බලන්න ඕන. ප්‍රමුඛතා අනුපිළිවෙලේ උඩින් ඉන්නේ කවුද? මෙතන ඉන්නවා ඇල්ඩිහයිඩයක්, මෙතන ඒමයිඩයක් ඉන්නවා, මෙතන ඇල්කීනයක් ඉන්නවා. ප්‍රමුඛතාවයේ ඉන්නේ උඩම ඉන්නේ කවුද? කාබොක්සිලික් ඊළඟට ඒමයිඩ්. එහෙනම් මේ කාබන්ට අවම අංකය වෙන පරිදි තමයි නම් කරන්න ඕන. දිත්ත බන්ධන ඉන්නවනම් එයත් අහු වෙන්නේ. එහෙනම් 2 3 4. පැහැදිලි නේද? එතකොට මෙන්න ඇල්ඩිහයිඩ් අංශ දානයක් විදිහට ඉන්නේ. ඇල්ඩිහයිඩ් ප්‍රධාන දාමයේ විදිහට නැත්නම් එයාට එන නම මොකද්ද? ෆෝමයිඩ්. එයාට ෆෝමයිඩ් කියලා නම් කරන්නේ. මෙතන කාබන් 3 ඇල්කිල් හේලයිඩයක් ඉන්නේ. මොකක්ද මෙයාගේ නම? මෙතෙත් ප්‍රොපිල්. එහෙනම් මේක නම් කරමු. මේ දෙන්න තමයි අංශ දාම විදිහට ඉන්නේ. 3 බියුටීන් කෙනෙක් ඉන්නේ. 3 තැනට දිත්ත බන්ධනයේ ඊන් කාබන් 4 හින්දා බියුටීන්. ඉතින් මෙයාගේ අපිට බලන්න ඉංග්‍රීසි හෝඩිය අනුපිළිවෙල මුලින්ම F අකුර එන්නේ. එහෙනම් මේක තමයි මුලින් නම් කරන්න ඕනේ. දෙක ස්ථානයේට ෆෝමයිල් 2 ෆෝමයිල් ඊළඟට ඉරි කැලලක් එන්න ඕනේ හැම වෙලාවෙම ඉලක්කමකුයි ඉංග්‍රීසි අකුරකුයි අතර ඉරි කැලලක් එනවා පොඩි. ඊළඟට තියෙන්නේ ප්‍රොපිල්. ප්‍රොපිල් තියෙන්නේ දෙක ස්ථානයේට. එහෙනම් 2 ප්‍රොපිල් වෙන්න ඕන. ඊළඟට කාබන් 4යි එහෙනම් බියුට්. දිත්ත බන්ධන හින්දා ඊන් බියුටීන්. කාබන් 3ට හින්දා 3 බියුටීන් වෙන්න ඕන. මේක මෙහෙම ලිව්වත් හරි එහෙම නැත්තම්
2,4-myl 2-propyl butene but3ene කියලා තිබ්බත් හරි. නේද? මේක 3-butene කිව්වත් කවන්නේ but3ene කිව්වත් හරි. ද්විත්ව බන්ධනයේ තියෙන ස්ථානය පැහැදිලි කරලා. එහෙනම් ඔය විදිහේ උත්තරයක් තියෙන කොතරම්ද බලන්න. උත්තරය අංක 2 නේද? ඔව්. උත්තරය අංක 2 තමයි විතරක්. 14 වෙනි ප්‍රශ්නේ කියනවා CH3CH2I ඇල්කිල් හේලයිඩයයි අන්න ග්‍රීනාඩ් එක CH3CH2 MgBr අතර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකලා මෙම ප්‍රතික්‍රියාවේ ඵලය හා යාන්ත්‍රණය පිළිබඳ ඔබගේ පිළිබඳ ප්‍රකාශ අතරින් වඩාත්ම නිවැරදි ප්‍රකාශය අහනවා. අවසාන ඵලය වෙන්නේ මොකද්ද? මෙතන වෙන්නේ මොකද්ද මුලින්ම? CH3CH2 MgBr ගෙන් ඇති වෙන නියුක්ලියෝෆයිල් එක. මොකද මෙයා දාන මෙයා රින. නේද? මෙයාගෙන් ඇති වෙන නියුක්ලියෝෆයිල් එක රින කෙනෙක්. MgBr දාන ඉවත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නියුක්ලියෝෆයිල් එක පහර දෙනවා මෙතන කාබන් දානට. CH2 I ඉන්නේ විද්‍යුත් ඍණයි හැලගෙන මෙයා ඩෙල්ටා දාන එතන CH3 ඉන්නේ මේ තැනට පහර දෙනවා මේ ඍණ කෙනා ඇවිල්ලා CH3 CH2 ඍණ ඇවිල්ලා යාට පහර දෙනවා පහර දෙද්දි මෙයා ඉවත් වෙනවා ඉවත් වෙලා එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද CH3 CH2 මේ සම්බන්ධ වෙන CH2 CH3 ඇල්කේනයක් ලැබෙනවා බියුටේන් ලැබෙනවා බියුටේනේ අපිට ඵලයේ විදිහට ගෙන දීම සිද්ධ වෙනවා එහෙනම් මේකේ ලැබෙන ඵලය බියුටේන් ඇල්කේනයක් කියන දෙන්නේ නියුක්ලියෝෆයිල් ඒ විදිහට හැසිරෙනවා CH3CH2 ඍණ මේකේ යාන්ත්‍රණය මොකක්ද නියුක්ලියෝෆිලික මොකක්ද ආදේශය අයඩින් වෙනුවට සම්බන්ධ වෙනවා එහෙනම් ඒක ආදේශ ප්‍රතික්‍රියාවක් මේ යාන්ත්‍රණයේ නම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව එහෙනම් ඔය ටික විස්තර කරලා තියෙන්නේ කීයද උත්තරය අංක 3 ඵලය බියුටේන් CH3CH2 රින්න නියුක්ලියෝෆයිල් එකක් විදිහට ක්‍රියා කරනවා කියලා තියෙනවා CH3CH2I සමග උත්තරය අංක 3 මූලිකම යාන්ත්‍රණ දැනුමින් අහලා තියෙන්නේ A-level exam එකේ උනත් යාන්ත්‍රණ වලින් ප්‍රශ්න ගොඩක් එනවා රචනා ප්‍රශ්න පත්‍රෙත් එනවා බහුවර්ණත් එනවා ව්‍යුහගත රචනාත් එන්න පුළුවන් පැහැදිලිනේ හරියට අල්ලගන්න යාන්ත්‍රණ ඔක්කොම ටික 15 වෙනි ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා C7H8 සංයෝගයන්ු බැලුවා ගන්න මෙන්න බෙන්සීන්ට සම්බන්ධ එකක් කියලා හැබැයි කියලා තියෙනවා චක්‍රීය කාණ්ඩ මෙන්ම ද්විත්ව බන්ධනත් නැලු චක්‍රීයත් නැති ද්විත්ව බන්ධනත් නැති ඒ කියන්නේ කාබන් විතරක් මෙහෙම බැඳලා තියෙන එකක් නෙවෙයි කාබන් හයිඩ්‍රජන් විතරක් ඉන්නේ එහෙනම් කාබන් 7ක් ඉන්න කෙනෙක්ලු ද්විත්ව බන්ධනත් නැත්තම් මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොනවද ත්‍රිත්ව බන්ධන මෙයා ඇල්කේනයක් වුණා නම් කාබන් 7 ඇල්කේනය මොකක්ද C7H16 CNH 2න් දාන දෙක ත්‍රිත්ව බන්ධන එකක් තිබ්බනම් අහන්නේ මේකේ තියෙන ත්‍රිත්ව බන්ධන ගණන තමයි අහලා තියෙන්නේ ත්‍රිත්ව බන්ධන එකක් ආව නම් හයිඩ්‍රජන් කීයක් අඩු වෙනවද කාබන් දෙකෙන් හිතන්නකො එක ත්‍රිත්ව බන්ධනයක් ආවම හයිඩ්‍රජන්ලා 4ක් අයින් වෙනවා තේරුණා නේද එක ත්‍රිත්ව බන්ධනයකට හයිඩ්‍රජන් 4ක් අයින් වෙනවා නම් මෙතන හයිඩ්‍රජන් 8ක් අඩු වෙලා එහෙනම් ත්‍රිත්ව බන්ධන කීයක් තියෙනවද ත්‍රිත්ව බන්ධන දෙකක් තියෙනවා මේ සංයෝගයේ එහෙම තර්කයෙන් ගන්නත් පුළුවන් මේක ත්‍රිත්ව බන්ධන දෙකක් ඉන්නවා කියලා එහෙම නැත්නම් ඉතින් ඇඳලා බලන්න මේක ත්‍රිත්ව බන්ධන දෙකක් දාමුකෝ අපි මොනවද කෙලවර වල දෙකලා දාන්න ඕන විදියට දාන්න හැකියි H8ද බලන්න තියෙන්නේ 2යි 4යි 6යි 7යි 8යි ඔව් හරි මේකේ ත්‍රිත්ව බන්ධන දෙකක් නැත්තම් ඉතින් පොදුවේ ගත හැකි කාබන් දෙකට අදාළව C2H6 තමයි ඇල්කේනය ඇල්කයිනය වෙන්නේ C2H2 එක ත්‍රිත්ව බන්ධනයකින් හයිඩ්‍රජන්ලා 4ක් අඩු වෙනවා එහෙනම් ඉතින් හයිඩ්‍රජන්ලා මෙතන 8ක් අඩු වෙලා තියෙනවා ඇල්කේනයත් එක්ක ගත්තාම ත්‍රිත්ව බන්ධන එහෙනම් දෙකක් ඉන්නවා උත්තරය අංක
දෙක. එහෙම තර්කයෙන් ගන්න පුළුවන් නැත්නම් ඇඳලා බලලත් ගන්න. අවුලක් නැහැ. 15ක් හරි. 16 වෙනි ප්‍රශ්නය. 16 ඇසිටලීන්. ඇසිටලීන් කියන්නේ මොකක්ද? එතයින් වලටම තමයි කියන්නේ. C2H2. මෙයා සිල්ල නයිට්‍රේට් එක්ක අවක්ෂේපයක් දෙනවලු. ඔව්. මෙයාට සිල්ල ආයන යෙදුවාම මොකද වෙන්නේ? ඇමෝනියා සිල්ල නයිට්‍රේට් යෙදුවාම මොකද වෙන්නේ? ආග්‍රස්ත හයිඩ්‍රජන් ඉන්නවා ආම්ලිකයි. මේ දෙන්නම ඉවත් වෙලා එනකොට සිල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සුදු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා ඒකින්ද. ඒ විදිහට Q+ ක්ලෝරයිඩ් එකක් ගෙන දෙනවා කොප ධන එක සම්බන්ධ වෙනවා. එයා සම්බන්ධ වෙලා අවක්ෂේප වෙනවා. එයා සුදු පාට අවක්ෂේපයක්. ඉතින් මේ ඇති කරන අතර එතිලීන් කියන්නේ මොකද්ද? ඊන්. එතිලීන් එසේ අවක්ෂේපයක් දෙන්නේ නැහැලු. ඒකට හේතුව මොකද්ද? මේ අග්‍රස්ත හයිඩ්‍රජන් ඉන්න මෙයා ආම්ලික හින්දා. මෙයාගේ ආම්ලිකතාවය වැඩි වීම හින්දා තමයි මෙයා සිල්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ඒක කියවෙන්න ඕන. ප්‍රකාශයේ දීලා තියෙන Ka වලින් ආම්ලිකතාවය වැඩි නම් දුබල ආම්ලයක Ka මොකද වෙන්නේ? සමතුලිතතාවයට සම්බන්ධ වෙනවා. ආම්ලයක ආම්ලිකතාවය වැඩි කියන්නේ Ka යගේ වැඩි. දුබල ආම්ලයක Ka යගේ වැඩි කියන්නේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕන? ආම්ලික ප්‍රබලතාවය වැඩි. එහෙනම් Ka යගේ මෙතන වැඩි වෙන්න ඕන කාගේද? ඇසිටලීන්ගේ. එහෙනම් කියවෙන්න ඕන ඇසිටලීන්ගේ Ka යගේ එතිලීන්ගේ Ka යගේ වඩා වැඩි කියලා. උත්තරය අංක 2. අපි අනිත් ප්‍රකාශ වලටත් යමු. ඇසිටිලීන් වල කාබන් පරමාණු sp2 මුහුම්කරණයලු. මේක මුහුම්කරණයලු කියත හැකි. මෙතන තියෙන්නේ sp මුහුම්කරණය. sp මුහුම්කරණයේදී එයාගේ ආම්ලිකතාවය වැඩි කාටද? මෙතන තියෙන sp2 මුහුම්කරණයට වඩා. ඒකිනුත් කියත හැකි. හැබැයි මෙතන උත්තරේ පටලවලා තියෙන්නේ. මේක කියලා තියෙන්නේ ඇසිටිලීන්ගේ sp2 මුහුම්කරණය කියලා. වැරදි. එයාගේ තියෙන්නේ sp මුහුම්කරණය. ඇසිටලීන් ඒක සංයෝජයක් සෑදිය හැකි අයනයක් වන අතර එතිලීන් ද්විත්ව සංයෝජන. ඒක සම්පූර්ණයෙන් වැරදි. සංයුක්තාව මෙතන කාබන්ගේ 4යි මෙයාගේ 4යි. එතිලීන් ඇසිටිලීන්ට වඩා ජලීය ඇමෝනියා වල ද්‍රාවය වෙනවා. මේ දෙන්නගේම ඇමෝනියා වල ද්‍රාවිතාවයක් අපි කතා කරන්නේ නැහැ. මෙතන පැහැදිලි නේද? මෙතන මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරේ අග්‍රස්ත හයිඩ්‍රජන් ඉන්න හින්දා. අග්‍රස්ත හයිඩ්‍රජන් ආම්ලික හින්දා තමයි ප්‍රතික්‍රියා කරේ. ඒ යගෙන් තමයි පැහැදිලි කිරීම යන්නේ. මේක මුහුම් කරන අවස්ථාවල පැහැදිලි කරන්න පුළුවන්. මෙතන SP මුහුම් කරන්නේ හින්දා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ SP මුහුම් කරන්නේ තියෙන හැමෝම ඇමෝනියා සිල නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙතනත් SP මුහුම් කරන්නේ තමයි තියෙන්නේ. හැබැයි එතන ඇමෝනියා සිල නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද? අග්‍රස්ත හයිඩ්‍රජන් නැති හින්දා. එහෙනම් ඇත්තටම මුහුම් කරණයෙන් විස්තර කිරීමත් මෙතනට අදාළව වැරදි. මෙතන sp මුහුම්කරණයෙන් කතා කරත් වැරදි. මොකද sp මුහුම්කරණයේ තියෙන මේ ඇල්කයිනය ඇමෝනියා සිල නයිට්‍රේට් එක්ක සුදු පාට අවක්ෂේපයක් දෙන්නේ නැති ඉන්න. එහෙනම් මෙතන මේ අග්‍රස්ත හයිඩ්‍රජන් ඉන්නින්දා ආම්ලිකතාවය වැඩි වීමම පමණයි හේතුව. පැහැදිලිද? ගොඩක් අයට හිතනවා මේක මේ මුහුම් කරන අවස්ථාවලත් හරියි කියලා. මුහුම්කරණයේ වෙද්දී sp මුහුම්කරණයේ වෙද්දී ඒක වැඩි වෙනවා තමයි. හරි. හැබැයි sp මුහුම්කරණයේ තියෙන මෙයත් ඇමෝනියා සිල නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද මෙයාගේ අග්‍රස්ත හයිඩ්‍රජන් නැති හින්දා. එහෙනම් එතන එකම ප්‍රකාශයේ ගැලපීමෙන් යන්නේ 16ට 2 විතරමයි. අල්ලමයි 17 වෙනි ප්‍රශ්නය. ඇත්තම 17 වෙනි ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක තේරුණාද? 17 වෙනි ප්‍රශ්නේ අවුලක් තියෙනවා කියලා තේරුණාද? මම උත්තර පහට යන්නම්කෝ. ඔයගොල්ලෝ 17 ගහපු උත්තරේ මොකද්ද?
ඇත්තරම මේ ප්‍රශ්නෙට අදාළව 17ක උත්තරයක් නැහැ. ඕගොල්ලෝ ගහපු උත්තර දාන්න බලන්න පොඩ්ඩක් මම. මේකේ පොඩි වචනයක් ටයිප් වෙලා නැහැ. ඒක අවුල. හරි මේ බලන්නකො. පළවෙනියට කියනවා මේක ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කළ වායුවක් දෙනවලු. මේකේ කවුද ඉන්නේ ලෝහමය සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් දෙන්නේ? ලෝහමය සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ. ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. ෆීනෝල් කෙනෙක් ඉන්නවා. මෙයාගෙත් ඉන්නවා ඇල්කොහොලයක්. මෙතනත් ඉන්නවා කාබොක්සිලික් කෙනෙක්. මෙතනත් ඉන්නවා ඇල්කොහොලයක්. ඇල්ඩිහයිඩ් කියන දෙන්නෙත් නැහැ. මෙතන ඉන්නේ මොකද්ද මේ? ඊතර කොටස. ඊතර කොහොමත් නැහැ. මෙතන නැහනේ. පළවෙනි උත්තරේ නැහනේ. සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන එක්කනේ. නිකම්ම අයින් කරන්නේ. පළවෙනි එකම අයින් වෙනවා. දෙක බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග තැමිලියා ආක්ෂේපයක් දෙනවලු. බ්‍රේඩි එක ප්‍රතික්‍රියා කරනවා නම් ඇල්ඩිහයිඩ් කීටෝන ඉන්න ඕන. එහෙනම් මේකත් අයින් වෙනවා කාබොක්සිලික් ඉන්නේ. මේකත් අයින් වෙනවා ඇල්කොහොල් ඉන්නේ. ඊළඟ එක ප්‍රබල ඔක්සිකරණයට භාජනය වී ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් දෙනවලු. ඩයිකාබොක්සිලික් කියන්නේ මොකද්ද? ඩයිකාබොක්සිලික් කියන්නේ COOH කොටස් දෙකක් ලැබෙනවා කියන එක. ඉතින් ඔතන ඩයිකාබොක්සිලික් දෙන එක්කෙනෙක්වත් නැහැ. මෙයාගෙන් මෙතන H එකත් OH වෙලා COO එන්නේ CO දෙකක් ඇන්හයිඩ්‍රයිඩයක් එන්නේ නේද? ඇත්තටම මේ ප්‍රශ්නේ දෙවෙනි එකේ එන්න ඕනේ. මේකේ උත්තරයක් නැහැ. ඕල් ප්‍රශ්නයක් මේක. මේක අතරෙන් ටිකක් කතා කරන්න ඕන තැන. මේකේ පොඩි ගැටලුවක් තිබ්බා ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග තැමිලි පාට අවක්ෂේපයක් නොදෙයි කියලා දෙන්න ඕන. හරිද? උඩ දෙන්නේ නැති එක බලලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. මම පොඩ්ඩක් කතා කරනවා ඔයගොල්ලන්ට මේ ඩයිකාබොක්සිලික් අම්ල ගැන. මෙයාගේ ගත්තොත් ප්‍රබල ඔක්සිකරණය කළොත් මේ CH3 එකක් COOH වෙනවා. ඔන්න ඩයිකාබොක්සිලික් අම්ලයක් ලැබෙනවා. මෙතන මෙයාත් COOH වෙන්න පුළුවන්. මෙයාට බෑ. කීටෝන කොටසකට පුළුවන්. COCH3 තිබ්බනම් පුළුවන්. මෙතන OCH3 තියෙන්නේ. මෙයාටත් බෑ ප්‍රතික්‍රියාව වෙන්න. ඩයිකාබොක්සිලික් දෙන්නේ නැහැ. ෆීනෝල් වලටත් බෑ COOH වෙන්න. මෙයාට පුළුවන් COOH වෙන්න. කීටෝන කොටසට. මෙන්න මෙයාටත් පුළුවන් COOH වෙන්න. මෙයාටත් පුළුවන් COOH වෙන්න. ඔක්සිකරණය. එහෙනම් ඩයිකාබොක්සිලික් අම්ල දෙන එකම කෙනා මෙයා. මෙයා විතරයි ඔක්සිකරණයෙන් ඩයිකාබොක්සිලික් දෙන්නේ. හැබැයි මෙයා බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ උත්තරේ ඕල්. හැබැයි වැදගත් ප්‍රශ්නයක්. ඩයිකාබොක්සිලික් අම්ල කියන්නේ COOH කොටස් දෙකක් ඉන්නේ. මට මම පොඩ්ඩක් අමතර දෙයක් අහනවා ඕගොල්ලෝගෙන් අමතර ප්‍රශ්නයක්. මට කල්පනා කරලා කියන්න බලන්න කර්මාන්ත රසායනයේදී බහුවයනිකවල අහු වෙනවා කාබොක්සිලික් කොටස් දෙකක් ඉන්න කෙනෙක්. කවුද ඒ? එයාගේ නම මොකක්ද? COOH කොටස් දෙකක් ඉන්න කෙනෙක් අපිට අහු වෙනවා කර්මාන්ත රසායනයේ බහුවයනිකවලදී. එයාගේ නම මොකක්ද කියලා මම අහන්නේ. 18 වෙනි ප්‍රශ්නය පරිවර්තනයක් දීලා තියෙනවා. බෙන්සීන්ට ගන්නලු මෙහෙම කෙනෙක් CH2 Br කෙනෙක් දෙන්නෙක් ගන්නලු. Br මෙහෙම ගන්න නම් දිත්ත බන්ධනය කරලා Br2 ආක්‍රමණය කරන්න ඕන. නේද? මේක ගොඩක් වෙලාවට මම නිකන් පොඩි අදහසක් දෙන්නම්. මේක උත්තර වලින් එකින් එකට කරලා යන්න පුළුවන්. ඔයාලට මේක පුළුවන්.
මේක කරන්න වෙන්නේ අනිවාර්ය BR මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් එකම ක්‍රමය. දිත්ත බන්ධනයකින්ම තමයි. මෙයාට BR2 ආකලනය කරොත් BR2 CCl4 දාලා BR එනවා. මේක ගන්න පුළුවන් විදියක් බලන්න ඉතින්. පළවෙනි එකේ තියෙනවා මේකට CH3 CH2 Cl දාන්න ඕන වැඩක් නැහැ. ඇල්කේනයක් ලැබෙන්නේ. ඇල්කේනයක් නේ එන්නේ එතකොට. පළවෙනි එකට දාලා ඇල්කේනයක් කියලා එයාට සංසල්පිරු දෙමන මුකුත් වෙන්නේ නැහැ. දෙක CH3 COCl ලිතියම් ඉරණියම් හයිඩ්‍රයිඩ්. ඔව්. මෙයාට CH3 COCl නිර්ජල AlCl3 එක දැම්මම මෙයාට කීටෝන කොටසක් එනවා. COCl3. මෙයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. දැම්මම මොකද වෙන්නේ? මේ CO ගේ මොකද්ද වෙන්නේ? මම මේක පැහැදිලිව අඳින්නම්. COCH3 ගේ H වෙනවා. එතකොට මෙතන ඇල්කොහොලයක් වෙනවා. මෙයා OH වෙනවා. H වෙනවා. මෙතන CH3 වෙනවා. බෙන්සීන් වෙනවා. ඉතින් මේක සාන සල්ෆියුරික් එක කරත් කරාම ඇල්කීනේ වෙනවා. ඇල්කීනේට Br2CCl4 දැම්මම පිට ඕන කෙනා. ඉතින් ඔහොම උත්තරයක් තියෙන්නේ ඕකේ තමයි. තුන්වෙනි උත්තරේ කීටෝනේ කරගෙන සින්ක් Hg සාන්ද්‍රය Cl දානවලු. එතකොට මේක හයිඩ්‍රජන් ආකල්ප නෙවෙයි ඇල්කේනේ වෙන එක වෙන්නේ. හැදෙන්නේ නේද? උත්තරය අංක 2 කීටෝනේ කරගෙන ඒක ඇල්කොහොලය කරගෙන ඇල්කොහොලය ඇල්කීනේ කරගෙන Br2 ආකලනය කරාම හරි. 18 වෙනි ප්‍රශ්න. 19 IUPAC නාමයක් දීලා තියෙන්නේ. ඉතින් දීලා තියෙනවා CH2 OH CH2 CO C දිත්ත බන්ධන CH2 CH2 මොකක්ද වෙන්න ඕනේ දිත්ත බන්ධනයත් අහු වෙන්න ක්‍රියාකාරී කොටස ආම අංකයේ එන පරිදි ගන්න ඕන. ඉතින් මේකේ ක්‍රියාකාරී කොටස වෙන්නේ මොකද්ද? කීටෝනේ. එයාට ආම අංකයේ එන්න මෙයා දිත්ත බන්ධනයක් සලකන්න මේ පැත්තෙන් නම් කරන්න වෙන්නේ 1 2 3 4 5. කාබන් 5 කීටෝනයක් එන්නේ. ඉතින් වෙන දෙක තැනට එතිල් ඉන්න අංශතාවයක් විදියට කාබන් 5ට OH ඉන්නවා. OH කියන්නේ නම මොකද්ද? හයිඩ්‍රොක්සි. මතකයි නේද? හයිඩ්‍රොක්සි කියන තමයි ඕගනික් වල නම් කරන්නේ ඇල්කොහොල් කොටස් අංශ දාම් වෙනකොට. ඉතින් මේක නම කරන්න. E ද H ද මුලින් එන්නේ E. එහෙනම් එතිල් වලින් පටන් ගන්න ඕනේ. එතිල් තියෙන්නේ කීයටද? 2ට 2 එතිල් මෙතන 5 හයිඩ්‍රොක්සි පෙන්ටීනයක් පෙන්ටීන් ඕන් එන්න ඕන කීටෝන නම් අකට ONE ප්‍රත්‍ය එන්න ඕන මෙතන මොන තැනටද තියෙන්නේ දිත්ත බන්ධනේ අංක 1ට එහෙනම් 1 පෙන්ටීන් වෙන්න ඕන පැහැදිලිද මේකේ එකට තියෙන්නේ දිත්ත බන්ධනේ 1 පෙන්ටීන් වෙන්න ඕන ක්‍රියාකාරී කොටසක් ඉන්නවා දෙකට CO එහෙනම් අවසාන ඉලක්කම කැපිලා අවසාන අකුර කැපිලා ONE එන්න ඕන ඕන් ප්‍රත්‍ය ඕන් ඉන්නේ අංක 2ට 2 ඕන් තේරෙනව නේද කීටෝන නාමකරණය මම කොහොමද IUPAC නාමකරණය ඔයගොල්ලන්ට නැවත ඔක්කොම ටික මතක් කරනවා මෙහෙම ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් තව විදිහකට මේක ලියන්න පුළුවන් මොකක්ද අනිත් විදිය 2 ethyl 5 hydroxy මේ කොටස pent මේ කොටස වෙන් කරලා වෙනස් කරලා වෙනස් විදිහට ලියන්න පුළුවන් කොහොමද pent in දානවා එයා ඉන්න තැන ඉන්නේ අංක 1ට 1 in 2 on කියලා කියන්න. පැහැදිලි නේද? ඔය ඕන විදිහකට ලියන්න පුළුවන්. 3 on නේ 3ට on ඉන්නේ.
ත්‍රියෝන කීටෝනේ ඉන්නේ තුනට. ඔය දෙකෙන් අපිට දීලා තියෙන උත්තර බලන්න. උත්තර වල මොකක්ද තියෙන්නේ? 2 ethyl 5 hydroxy pent 1 in මේක නේ තියෙන්නේ. ඔව් මෙන්න මේක තියෙන උත්තරවල උත්තරයක් 4 තියෙන්නේ 19ට 4 තේරුණාද ඒක? ඉස්සර 20 වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන ප්‍රකාශ අතරින් වැරදි වන්නේ කුමක්ද? වැරදි එක අහන්නේ ඇමෝනියා වලට වඩා ඒමයිඩ් බාෂ්පිකතාවයෙන් අඩුය. ඒක අපි කතා කරා මේක ඇමෝනියා ඒමයිඩ් වල නේද බාෂ්පිකතාවය අඩුම කියලා කිව්වේ? පිළිවෙල කතා කරා මතකද? මෙයාගේ අඩුම වෙන්න හේතුව මතකද ඔයගොල්ලන්ට? හේතුව මොකද්ද මෙයාගේ වාර්ෂික වලට අඩු වෙන්නේ? වාර්ෂික වලට කියන්නේ මොකද්ද? මම වාර්ෂික වලට සංසන්දනයක් නිර්දේශන කරා ඔයගොල්ලන්ට. වෙනම සිද්ධාන්ත දාලා. මේ එකසර දෙන්න තියෙන හැකියාව තමයි වාර්ෂිකතාවය කියන්නේ. මෙයාගේ ඉතා අඩුනේ වාර්ෂික වලතාවය. මෙයා මේ එකසර මෙතනට දීලා සම්ප්‍රයුක්ත විග්‍රහ හැදුවා. මෙන්න මේ කතාව හින්දා තමයි ඒක වාර්ෂික වලට අඩුම උනේ. ඇමෝනියා වලටත් වඩා අඩු. ඒක හරි ඉතින්. අහන්නේ වැරදි. දෙක චාර්ය මාධ්‍යයේදී ෆීනෝල පහසුවෙන් ෆෝමැල්ඩිහයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. චාර්ය මාධ්‍යයේදී ෆීනෝල ඉතා පහසුවෙන් ෆෝමැල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ කවුද? මෙයා චාර්ය මාධ්‍ය මෙයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවද? මොකද්ද ප්‍රතික්‍රියා කරලා ලැබෙන්නේ? මේක මතක නැද්ද? මේක ඕගනිකල් එකක් නෙවෙයි. මේක හොයාගෙන මතක් වෙන්න ඕනේ හැබැයි. ෆීනෝල්ගේ මේ හයිඩ්‍රජන්ලා මෙයාගේ ඉවත් වෙනවා මෙතන ජලයේ විදියට මෙයාගේ අණු තුනක් එක්ක. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ත්‍රිමාන බහුවේයක වලදී කතා කරනවා. බහුවේයක කොටසදී මේ දෙන්න වාර්ෂික මාධ්‍යයේදී පහසුවෙන් ප්‍රතික්‍රියා කරන කොහොමද ප්‍රතික්‍රියා වෙන්නේ? මේවා වෙන්නේ ෆීනෝල් අණු කීපයක් එනවා මෙතනට. ඇවිල්ලා මේක මම බහුවේයක වලදී කරනවා බය වෙන්න එපා ඉඳලා. මේ එස්ලා සංගණන බහුවේයක වෙනවා. ජල අණුවක් ඉවත් වෙමින් මෙතනින් බැඳෙනවා. මේක ත්‍රිමාන බහුවේයකයක් හැදෙන්නේ. මේක් ලයිට් හැදෙන්නේ මතක නැද්ද? OH එක මෙතන CH2 කොටස් වලින් එකිනෙක බැඳි බැඳි සම්බන්ධ වෙනවා. මේ ඕතෝ පැරා ස්ථාන වලින් CH2 කොටස් හරහා සම්බන්ධ වෙනවා. දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක ත්‍රිමාන සමායකයක්. මේක අපි සංගණන බහුවේයක විදිහට කතා කරන්නේ. මේක දැන් හිතෙන්න පුළුවන් මේ ඕගනික් නෙවෙයිනේ. මේක තියෙන්නේ කර්මාන්ත වලටනේ කියලා. ඉතින් කොතනට වුණත් මෙතන ඕගනික් සම්බන්ධ වෙලා කර්මාන්ත වලට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. පාස් පේපර්ස් වලට එලා තිනවා. හරිනේ? ෆීනෝලුයි ෆෝමැල්ඩිහයිඩ්ුයි පහසුවෙන් ප්‍රතික්‍රියා කරන භාෂික මාධ්‍ය. ජලාණු ඉවත් වෙමින් ඒකාවේලික මේ දෙක අතරින් ජලාණු ඉවත් වෙමින් සංගණන බහුවේගයක් ඇති කරනවා. පැහැදිලිද? ඒක හරි එතකොට. මේක නිකන් ඕගනික් දැනුමින් බැලුවම නිකන් බැලුවම පේනවා. ඕගනික් වල මේ දෙන ප්‍රතික්‍රියාවක් අපිට නෑ නේද කියලා. මතක්ුන්නේ නෑ කාටවත්වත්. තුන ඇල්කොහොල වලට වඩා ෆීනෝල ආම්ලිකයිලු. ඔව්.
ඇල්කොහොල වලට වඩා ෆීනෝල් ආම්ලිකයි. හේතුව මොකක්ද? අපි මේවා ඔයගොල්ලන්ට කතා කරා ෆීනෝල් වල සංප්‍රයුක්ත විභව ගැන මම පැහැදිලි කරා. H+ ඉවත් කරාම නැතිවන ඇනායනයේ ස්ථායීතාවය ගැන පැහැදිලි කරා. මතකයි නේද? ඔය රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් ඔක. මගේ කේසින් එක ප්‍රධාන එක. ඊට අමතරව ප්‍රතික්‍රියා වලින් තේරෙනවා. ෆීනෝල ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකතාවයක් තියෙනවා. නමුත් ඇල්කොහොලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකෙනුත් පැහැදිලි වෙනවා ඔකට. මේ ප්‍රකාශයත් හරි. 4 දැන් දුන්නු ප්‍රකාශ තුනම හරි. ෆීනෝල් Br2 ජලය සමග පහසුවෙන් ආකලන ප්‍රතික්‍රියාවකට භාජනය වී සුදු පාට අවක්ෂේපයක් දෙනවලු. ෆීනෝල ආකලන ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. මොකද වෙන්නේ? H වෙනුවට සම්බන්ධ වෙන්නේ. මෙයා දක්වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. H වෙනුවට සම්බන්ධ වෙන්නේ. ආකලන නෙවෙයි. වැරදි ප්‍රකාශය. ඔන්න උත්තරයක් 4 තමයි වැරදි. පහ කියනවා ආසන්න වශයෙන් සමාන සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති ඇල්ඩිහයිඩ් වලට වඩා කාබොක්සිලික් අම්ල වැඩි තාපාංක පෙන්වනවලු. අපි දන්නවා තාපාංකය සඳහා සාධක දෙකක් බලපානවා. මෞලික ස්කන්ධයේ ද්විතීයික අන්තර්ක්‍රියාවයි අන්තරණක ආකර්ෂණ බල. ඉතින් කාබොක්සිලික් අම්ලයේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවය වැඩි. පැහැදිලිද? ඔක්සිජන් ගණන වැඩි වෙනවනේ. පැහැදිලිද? ඒ හින්දා යාගේ ද්විතීයික අන්තර්ක්‍රියා ප්‍රබලයි. අන්තරණක ආකර්ෂණ බල වැඩි. ඒකින්ද සාපේක්ෂ අණුක ස්කන්ධ ආසන්නව තියෙන ඇල්ඩිහයිඩ් කාබොක්සිලික් ගත්තොත් කාබොක්සිලික් වල තාපාංක වැඩි වෙනවා. ඒ ප්‍රකාශය හරි. එහෙනම් උත්තරය අංක 4 තමයි වැරදි. මෙන්න මේකේ තමයි වැදගත් එක. එක ප්‍රශ්නයට යමු. 21 ඇනිලීන් Na2 FeL සමග බිඳුව පහ උෂ්ණත්වයේදී ලැබෙන මිශ්‍රණය. මොකද්ද ලැබෙන මිශ්‍රණය? ඩයසෝනියම් ලවණය ලැබෙන්නේ. නේද? බිඳුව පහ උෂ්ණත්වයේ යටතේ ඇනිලීන් පත් වෙන්නේ ඩයසෝනියම් ලවණය නෝ. ඩයසෝනියම් ලවණය හොඳ මතක තියාගන්න නයිට්‍රජන්ට ධන එන්නේ මෙතන ඉන්න නයිට්‍රජන්ට නෙමෙයි මේ නයිට්‍රජන්ට. ලුයිස්ව බලන්න එක. ගොඩක් අය වැරදිට හිතා ගන්නවා Cl ඉන්න තැනටයි කියලා එන්නේ. නැහැ මෙතනට එන්නේ. බලන්න අෂ්ටක නියමය අනුගමනය කරන කෙනෙක් මේ නයිට්‍රජන් තමයි බන්ධන හතරම තියෙන්නේ නම් ධන එන්නවනේ මෙයා. මෙයා අහලා තියෙන්නේ ෆීනෝල සමග ප්‍රතික්‍රියා කරාම ලැබෙන එක. මොකද්ද වෙන්නේ? ෆීනෝල වගේ ඕනෑම සක්‍රියකයක් හිටියොතින් එයාගේ පැරාතන ඉන්න හයිඩ්‍රජන් එකත් එක්ක මෙයා ඉවත් වෙලා මෙතන බන්ධනයක් හදනවා. තේරුණා නේද? පැරාතන ඉන්න හයිඩ්‍රජන් එකත් එක්ක යන්නේ හැම වෙලාවෙම. එහෙනම් ලැබෙන්නේ මේ ෆීනෝලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාර්ගයේදී තමයි මේක වෙන්නේ. මෙයා අනිවාර්යයෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණය වෙනවා. ෆීනෝල අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා කියලා. ඉතින් ඊටු ටික මොකද්ද? මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මොකද්ද? මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය H එකක් ඉවත් කරන බෙන්සීන්ගේ මේ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. සිලබස් එකේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ බෙන්සීන්ගේ හයිඩ්‍රජන් ඉවත් වෙන යාන්ත්‍රණ ටික නයිට්‍රෝකරණය, ඇල්කිල්කරණය, ඇසිල්කරණය, බ්‍රොමිනීකරණය ඒ ඔක්කොම බෙන්සීන් සම්බන්ධ යාන්ත්‍රණ සෙට් එකම ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. එහෙනම් මේ විදිහ උත්තරයක් තියෙන්නේ කීයද? උත්තරය අංක 1. 21ට 1. 22 අහනවා ත්‍රිමාණ සමායකතාවයේ තියෙන්නේ කාගේද කියලා. ත්‍රිමාණ සමායකතාවයේ තියෙන නම් එක්කෝ ද්විත්ව බන්ධිත කාබන්ට අසමාන කොටස් දෙකක් සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ජ්‍යාමිතික සමායකතාවයේ තියෙන්න ඕන. එහෙමත් නැත්නම් මොකක්ද අනිත් අවස්ථාව අප්‍රකාශ සමායකතාවයේ තියෙන්න ඕන. අසම්මිතික කාබන් කෙනෙක් ඉන්න ඕන. සම්බන්ධලා තියෙන කාණ්ඩ හතර එකිනෙකට අසමාන නම් ඒ ත්‍රිමාණ තියෙනවා. දැන් ත්‍රිමාණ ආකාර දෙකකට එන්න පුළුවන් ඔය මොකක්ද බලන්න මෙතන චිත්ත බන්ධනය. මේකේ නැහැ. ඇයි?
මේ කාබන්ට ඉන්නේ CH3 කොටස් දෙකක්. නෑ ඒක වැරදි. අසම්මිතික කාබන් කෙනෙකුත් නැහැ. මොකද අසමාන කොටස් හතරක් ඉන්න කෙනෙක් නෑ. එහෙනම් A වෙන්න බෑ. ඒ වැරදි. B බෙන්සීන් සම්බන්ධ එක්කනේ. බෙන්සීන්ට සම්බන්ධ කාබන්ට හයිඩ්‍රජන් එකයි NH2 එකයි CH එකයි දිත්ත බන්ධන CH. මෙතන ජ්‍යාමිතික නැහැ. හයිඩ්‍රජන් දෙක සමාන හින්දා. හැබැයි මෙන්න ප්‍රකාශ සක්‍රීය කාබන් කෙනෙක් ඉන්නවා. එහෙනම් B ට ත්‍රිමාන සමායකතාවය තියෙනවා. අසමාන කොටස් හතරක් සම්බන්ධ වෙලා තියෙන නිසා. C දිත්ත බන්ධිත කාබන්ට H මෙතන CH3 වෙන්න ඕන. SCH3 අසමානයි. මේ කාබන්ට ඉන්න කොටස් අසමානද බලන්න. ඒකේ බෙන්සීන්ට Br කෙනෙක් ඉන්නේ. බලන්න ඕතෝ පැරාමීටර් වෙනස් වෙලාද කියලා. මේක නම් කෙලින්ම ඉස්සරහතනට ඒ කියන්නේ පැරාතනට තමයි Br ඉන්නේ. මේක බලන්න පැරා වුණොත් නම් මේක ජ්‍යාමිතික නැහැ. පැරාද කියලා ඉන්නේ. ඒකේ ඉන්නේ 1 2 3 මෙටා ස්ථානයට Br වැදලා ඉන්නේ. එහෙනම් මේ දෙක එකිනෙකට වෙනස්. පැහැදිලි නේද? මෙතන ඉන්නේ මෙටා තන. මේ Br ඉන්නේ මෙටා. මෙතන ඉන්නේ පැරා තැනට. එහෙනම් මෙටා පැරා කියන්නේ සමාවේක විදිහට සලකන වෙනස් අය විදිහට. එහෙනම් මේ දිත්ත බන්ධිත කාබන්ට අසමාන කොටස් දෙකක් ඉන්නේ මෙතන. මෙතනත් අසමාන කොටස් දෙකක්. එහෙනම් මේ C කියන්නේ මොකද්ද? ත්‍රිමාන සමාවේක තියෙන ජ්‍යාමිතික සමාවේක බව දෙන්න හින්දා. එහෙනම් BC දෙන්නම තියෙනවා. D ගේ ප්‍රකාශ සක්‍රීය කාබන් කෙනෙක් ඉන්නෝනේ. ඒක නෑ මොකද හේතුව CH2 CH3 කොටස් දෙකක් ඉන්නවා සමාන. මේ දෙන්න සමානයි. මේ කොටස් වෙනස් වුණා. නම් නෑ. එයාට ත්‍රිමාන සමායකතාවය ප්‍රකාශ සමායකතාවය මගින් තමයි මෙයාට ත්‍රිමාන ඇති වෙන්නේ. ප්‍රකාශ නැති ඉන්න ත්‍රිමාන නෑ. මෙතනක් බලන්න දිත්ත බන්ධිත කාබන්ට ඉන්නවද කියලා. දිත්ත බන්ධිත කාබන්ට මෙතන H එකයි CH3 එකයි අන්න අසමානයි. අනිත් කාබන්ගේ බලන්න අසමානද කියලා. ඔව් එයාගෙත් අසමානයි. H මෙතන C සම්බන්ධ එකක් යන්නේ. එතන යන්නේ C H CH3 කොටස් දෙක. ඉතින් එහෙනම් අවසාන එක E ත්‍රිමාන තියෙනවා. එහෙනම් B C E ත්‍රිමාන සමායකතාවය පෙන්නනවා. උත්තරය අංක කීයද B C E? උත්තරය අංක 5. ඔය නම් ගැටලු තියෙන්න බෑ. 23 මොකක්ද දීලා තියෙන්නේ? අපි කරපුම ලියපු යාන්ත්‍රණව තියෙන්නේ මේ. දැන් යාන්ත්‍රණ ආයෙ රිවිෂන් එකක් යනවා. RCOCl එක ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියාව. අපි දන්නවා ඇමෝනියා නියුක්ලියෝෆයිලේ විතර මේ කාබන් ධනට පහර දෙනවා. මෙයා කැඩෙනවා. ඊට පස්සේ අවසානයේ මේ Cl එක වෙනුවට NH2 කොටස සම්බන්ධ වෙනවා. ඒකත් දීලා. මෙයා ඉතින් නියුක්ලියෝෆයිලේ විදිහට හැදෙන්නේ. නියුක්ලියෝෆයිලේ පහර දීලා Cl එක වෙනුවට NH2 සම්බන්ධ වෙනවා කියන්නේ මොකද්ද? ආදේශයක්. එහෙනම් මේ යාන්ත්‍රණය මොකද්ද? නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. මේ යාන්ත්‍රණ ඔක්කොම ලියවලා තියෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශය. ඉලෙක්ට්‍රෝෆිලික දක්වන්නේ බෙන්සීන් සම්බන්ධයයි දිත්ත බන්ධන තියෙන ඒවා විතරයි සිලබස් එකේ. ඇල්ඩිහයිඩ්, කීටෝන, අම්ල, ක්ලෝරයිඩ්, ඇල්කිල් හේලයිඩ් ඔක්කොම නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියා. කෙනෙක් වෙනුවට සම්බන්ධ වෙනවා නම් ඒක ආදේශයක්, බන්ධනයක්, බිඳිලා කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒක ආකලනයක්. මෙතන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. 24 වෙනි ප්‍රශ්නයට යන්න. 24 වෙනි ප්‍රශ්නේ ABCD සංයෝගවල භාෂික ප්‍රබලතාව වැඩි වීමේ අනුපිළිවෙල අහනවා. ඔයගොල්ලෝ දන්නවා භාෂික ප්‍රබලතාවය වැඩිම කවුද? ඇමීන සම්බන්ධ ද්විතීයික ඇමීන තමයි වැඩිම. ඊට පස්සේ ප්‍රාථමික ඇමීන, ඊට පස්සේ තෘතීයික ඇමීන. මතකයි නේද? මම මේ භාෂික ප්‍රබලතාව අනුපිළිවෙල ඔක්කොම කතා කරලා තියෙන්නේ මේව නම් වරද්දන්න බෑ. ඒවා වෙනම
ක්ලාසස් වල තියරි කරන්නේ නැති කොටසුත් තියරි විදියට අරන් කරා ඔයගොල්ලන්ට ඒ කරේ මේවෙන් බහුවර්ණ එන හින්දාමයි එහෙම කළත් මේව වරද්දනවා නම් වැඩක් නැහැ මෙතනින් වාර්ෂිකව කවුද එකසර 10ක් කිරීම හැකියාව වැඩි මෙයා ඊට පස්සේ ඇනිලි B තමයි වැඩිම ඊට පස්සේ A මේ දෙන්න හිතන්න අපි මේ දෙන්නගේ අපි කතා කරලා තියෙන ආම්ලික ප්‍රබලතාවයට මේ දෙන්නගෙන් ආම්ලික ප්‍රබලතාවය වැඩිම කවුද? ආනේ වාර්ෂික ප්‍රබලතාවය. මේ දෙන්නගෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙයායේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා නම් ඇල්කොහොලයට වඩා ෆීනෝලය ආම්ලිකයි. ෆීනෝලය ගොඩක් ආම්ලිකයි කියන්නේ ඇල්කොහොලයට වඩා වාර්ෂික ප්‍රබලතාවය ගත්තොත් මෙයාගේ වැඩි නේද? මොකද මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරේ නැහැ. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරා. එහෙනම් මේ දෙන්නගෙන් වාර්ෂික ප්‍රබලතාවය වැඩිම කවුද? ඇල්කොහොලය. C එක වැඩි. වාර්ෂික ප්‍රබලතාවය ඉතාමත් අඩු වෙන්නේ කාගේද? ෆීනෝල් වල. තේරුණාද ඒක ගත්ත විදිය? අපි සංසන්දනාත්මකව මේ ඔක්කොම කතා කරා ආම්ලික ප්‍රබලතාව වාර්ෂික ප්‍රබලතාව මේ දෙක ඕගොල්ලන්ට තීරණය කරලා වැඩි වෙන්නේ කවුද කියලා වාර්ෂික ප්‍රබලතාවයටද කතා කරපු දත්ත වලින් වාර්ෂික ප්‍රබලතාවයට අපි ගියා මේ ඇමීන වල වැඩි ඇනිලීට වඩා ඒකයි B එක වැඩිම වෙලා ඒ වල ඊට පස්සේ ආවා මෙයාටත් වඩා වැඩි චාතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩය චාතුර්ථක ඇමෝනියම් ලවණය ප්‍රබල වාෂ්ණික ආර කාණ්ඩ 4ක් ඉන්නේ මේ දෙන්නගෙන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ කවුද කියලා. ආම්ලික ප්‍රබලතාවය වැඩි. ඉතින් ආම්ලික ප්‍රබලතාවය මේ දෙන්නගෙන් වැඩි වෙන්නේ බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනා. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ එයා වාෂ්පික හින්දානේ. පැහැදිලිද? එයාගේ වැඩි එකනේ. මෙයා බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මෙයාගේ වාෂ්පික ප්‍රබලතාවය ගොඩක් අඩුයි මෙයා ආම්ලිකයි. ආම්ලිකතාවය වැඩි කියන එක. තේරුණා නේද? මේ පිළිවෙල හරියයි කවුද? 24ට උත්තරේ එතකොට එන්නේ 3. 24ට 3 උත්තරේ. 3 ආපු අය කවුද? විසි පහ ඇල්කිල් හේලයිඩ් මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කර ඇල්කීන ලබා දෙන ප්‍රතික්‍රියාවට අදාළ යාන්ත්‍රණය මේක මම කරපු එකක් ඕගොල්ලන්ට ඇල්කිල් හේලයිඩ් වල වෙන්න ඇල්කිල් හේලයිඩ් කියලා තියෙන්නේ CH3 අපිට පහලට කරලා දෙන්නම් මේක CH3 C H H C H H B මේ BR එක ඉවත් වෙන්නේ කොතනද? යාවද කාබන්ගේ H අඩුතැනි. යාවද කාබන් එක්කලා ඉන්නේ නම් මේ H එකත් එක්ක තමයි ඉවත් වෙන්නේ. එහෙනම් මධ්‍යසාරී KOH ට OH පහර දෙන්නේ කාටද? මෙයාට. මෙතන දිත්ත බන්ධනය කවදාද හැදෙන්නේ? එයා පහර දෙන්නේ මෙයාට. එයා පහර දුන්නාම මොකද වෙන්නේ? මේ බන්ධනය මෙතනට කැඩෙනවා. මෙයා ඉවත් වෙනවා. මේ යාන්ත්‍රණය මොකද්ද? ඉවත් වීමේ යාන්ත්‍රණය. මතකද? මේකේ පහර දෙන්න එන්නේ යාවද කාබන්ගේ H අඩු තැන H ට තමයි පහර දෙන්නේ. H එක ජලයේ විදියට OH වගේ නිවත් කරද්දි මෙතන දිත්ත බන්ධනයක් හැදෙනවා. පැහැදිලිද? එහෙනම් ওই විදිය තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඒ විදිහට නිරූපණය කරලා තියෙන්නේ උත්තරයක් 4. මේක මම ඇල්කීන නිෂ්පාදනයටද ඔයගොල්ලෝ යාන්ත්‍රණ වලට කතා කරා. ඇල්කීනයටද කතා කරපු යාන්ත්‍රණ වලට කතා කරා. ඇල්කොහොල වලින් එද්දිත් ඔය වගේම දෙයක්මයි වුනේ. ඇල්කොහොලයක් ගත්තොත් අපි වෙන ඇල්කොහොලේ මේක සාන්ඩ සල්ෆියුරික් එක රත් කරාම මෙයා ඉවත් වෙච්ච යාන්ත්‍රණය මතකද? මෙතනින් O+ එකක් ඇති වෙලා මේ බන්ධනය කැඩලා තමයි එයා ඉවත් උනේ.
කාණ්ඩ සල්ෆේට් එක මෙයා රත් කරද්දි මෙයා දායක බන්ධනයක් හැදුවා H+ එක. මෙතන ඔක්සිජන් ධන වුණා. ඔක්සිජන් මත ධන ආරෝපණය ප්‍රතිම හින්දා මෙයා කැඩෙන්න ඕන. එයා කැඩෙන්නේ අර යාබද කාබන්ගේ H අඩු තැන H එක ඉවත් වෙමින් තමයි බන්ධනය කැඩෙන්නේ. මේ බන්ධනය මෙතනට කැඩෙනවා මෙයා ඉවත් වෙනවා. ඔය යාන්ත්‍රණවල දැනුම හොඳට තියෙන්න ඕන. දැන් සමහරක් අය කියන්න පුළුවන් මේ යාන්ත්‍රණයේ සිලබස් එකේ නැහැ කියලා. පාස් පේපර්ස් අරන් බලන්න. මම ඔයාලට සිලබස් එකේ යාන්ත්‍රණ 20 ගාණක් කරා. දැන් ගිය සතියේ මොකද දකින්න නැති ගිය සතියේ මම යාන්ත්‍රණ විදියට ඇල්කීන වල යාන්ත්‍රණ කරා, ඇල්කේන වලත් කරා මුක්තකණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාව, ඇල්කයින වල යාන්ත්‍රණත් කරා, ඇල්කිල් හේලයිඩ් වල යාන්ත්‍රණ 8ක් කරා. මතකද? ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් වල යාන්ත්‍රණ, තෘතීයික ඇල්කිල් හේලයිඩ්. ඒ කට්ටිය ඇමෝනියා එක්ක ප්‍රාථමික ඇමීන එක්ක, ද්විතීයික ඇමීන එක්ක, තෘතීයික ඇමීනත් එක්ක යාන්ත්‍රණ ඔක්කොම කරා. දැන් ඒ යාන්ත්‍රණ ගොඩක් ඔයගොල්ලෝ කලින් කරලා නැති අයට සමහරක් පිට. හැබැයි ඔය ප්‍රශ්න විදියට එනවා. බුද්ධෝන්නේ පාස් පේපර්ස් අරන් බලන්න. පැහැදිලිද? ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ යාන්ත්‍රණය තේරුණාද? උත්තරේ වෙන්නේ උත්තරේ අංක 4 25ට. 26 වෙනි ප්‍රශ්නය ක්‍රියාපටිපාටියක් දීලා තියෙනවා. මෙතන CH2OH ඉන්නවා. මෙතන CH3OH ඉන්නවා. මෙයාට ආම්ලික මාධ්‍ය ඩයික්‍රොමේට් දානවල ඔක්සිකරණය මොකද්ද වෙන්නේ? මේ H දෙන්නම OH වෙලා ඒ අතරින් ජලාණුවක් ඉවත් වෙනවා. ප්‍රාථමික ඇල්කොහොලෙන් ලැබෙන්නේ මොකද්ද? කාබොක්සිලික් කෙනෙක් ලැබෙනවා. මේ දෙන්නම මේ H දෙන්නම OH වෙලා OH අතරින් ජලය ඉවත් වෙනවා. ඔක්සිකරණය. මෙයාගේ මේ H එක OH වෙලා ඒ අතරින් ජලාණුවක් ගියාම ද්විතීයික මධ්‍යසාරයෙන් එන්නේ කවුද? කීටෝනය. ඕනම වරද්දන්න බෑ. ඊළඟට මේකට සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් දැම්මම වෙන්නේ මොකද්ද? සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කාබොක්සිලික්. කාබොක්සිලික් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාට සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි ඇල්ඩිහයිඩ් එක කීටෝන සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කවුද වෙන්නේ? H එනවා. මතකනේ? ඇල්කොහොලේ බවට මේවත් වෙනවා. කාබොක්සිලික් කොටස ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් මේ කීටෝන කොටස HO මෙයා OH ඇල්කොහොලයක් වෙනවා. එහෙනම් බලන්න AB ට අනුරූප ඵල විදියට ඔය කට්ටිය දීලා තියෙන මොන උත්තරේද? උත්තරය අංක 3. 26ට 3. 27 වෙනි ප්‍රශ්නේ කියනවා බෙන්සොයික් අම්ලයේ නයිට්‍රෝකරණය ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවකි. එම ප්‍රතික්‍රියාවේදී සෑදීමට ඉඩ ඇති අතරමැදියම. මාවට කියලාත් ඇති මේක. අපි සාමාන්‍යයෙන් සිලබස් එකේ යාන්ත්‍රණ තියෙන්නේ නයිට්‍රෝකරණය බෙන්සීන්ට සම්බන්ධ යාන්ත්‍රණ තමයි තියෙන්නේ. බෙන්සීන් නයිට්‍රෝකරණය බෙන්සීන් වලට හැලජන ආදේශ වීම සම්බන්ධව නැත්නම් ඇල්කිල්කරණය ඇසිල්කරණය ඔක්කොම බෙන්සීන්ට. හැබැයි බෙන්සීන්ට කෙනෙක් සම්බන්ධ වෙලා ඉඳිද්දි මෙතන නම් බෙන්සොයික් අම්ලයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවක් ගත්තාම මෙයා මොන යොමුකාරකයක්ද කියන එක හිතන්න ඕන. මෙයා මෙටා යොමුකාරකයක්. එහෙනම් මේ මෙටා තැන හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙලා තමයි ඒ වෙනුවට NO2 සම්බන්ධ වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහවල ගත්තත් මේ මෙටා තැනට තමයි කවුද? NO2 එන්න ඕනේ. එහෙනම් මේකේ අතරමැදි ඵලය හිතන්න යාන්ත්‍රණයක් ඇදලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ගන්නකො එකක් එතැයි මේ H එකත් එක්ක මෙතනට NO2 එනවා. ඒ වගේම ධන ආරෝපණයක් තියෙන්න ඕන. ප්‍රධානම දේ තමයි මේ දෙපැත්තට ධන තියෙන්න මේ දෙපැත්තට බන්ධන තියෙන්න බෑ. මම ඒක ඔයගොල්ලෝ පොදු ගුණයක් කතා කරා. මේ දෙපැත්තට තියෙන්න බෑ බන්ධන. එහෙනම් මෙතනට ධන එන්න පුළුවන්. මොකද මෙයා මෙටායුම් කාරකයක් වෙන්නේ ඇයි?
මෙයාගේ ඕතපැරා ස්ථානවල ධන ආරෝපණ ස්ථානගත වීම හින්දා දැන් මෙතනට එන්න පුළුවන් චිත්ත බන්ධනේ ආයෙ මෙතනට එන්න පුළුවන් තව සම්ප්‍රයුක්ත විහක් ඕනනම් ගන්න පුළුවන් මොකක්ද COOH ඉදිරිදී මේ තැනට H NO2 අරගෙන මෙතනට දාන වෙන්න පුළුවන් එතන දානලා බන්ධන එන්නේ කොහොමද මෙතනට එක චිත්ත බන්ධනේ පැහැදිලිද? සම්ප්‍රයුක්ත ව්‍යුහ බලන්න හොඳට. මේක ටිකක් අමාරු සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. මේක අමාරු වෙන්නේ මේක බෙන්සීන්ට නෙවෙයි වෙන කෙනෙක්ට බෙන්සීන්ට කෙනෙක් සම්බන්ධ වෙලා ඉඳිද්දි එයාට නයිට්‍රෝකරණය කරද්දි. ඒතර බලන්න ඕනේ එයා මොන යොමුකාරකයක්ද කියලා. පැහැදිලිද? මෙයා මෙටා යොමුකාරකයක් නම් මෙයාගේ ඕත පැරා ස්ථානවල ධන ආරෝපණ ස්ථානගත වෙන්න ඕන. දැන් මේකෙන් මට තව සම්ප්‍රයුක්ත විවාද දෙකක්. මොකද්ද මට මේකෙන් අඳින්න පුළුවන් තව සම්ප්‍රයුක්ත විවාහ අවස්ථා ටික. මෙතන මම මෙතනට දැම්ම ඔන්න තව අවස්ථා ටිකක් මම අඳිනවා. මට පුළුවන් මෙතනට ධන ආරෝපණය ගන්න. ඇයි මේකත් ඕත ස්ථානයක්. මෙතනට H NO2 විත්ත බන්ධන දෙන්නවා. ආයේ තව මේ ඕත ස්ථානයේ තියෙනවා. දැන් මට එතනටත් අඳින්න නැහැ. COOH එතකොට මෙතන මම මේක මෙතනම තියන්නකො තර වෙනස් නොකර මේක HNO2 එක මෙහෙම නෙන්නේ මෙතන දාලා මේ දෙපැත්තට එන්නේ නැහැ මෙතනටයි මේක තේරුණාද තේරුණ නැති අය ඉන්නවනම් අහන්න මේකේ මුලින්ම NO2 ආකරණය වෙනවා මෙතන මෙටා තැන ඉන්න හයිඩ්‍රජන් එකට තමයි සම්බන්ධ වෙන්නේ ඒක තේරුණා නේද දැන් මෙහෙමනේ ඉන්නේ මම මේකෙම ගන්නවා මෙහෙමනේ මෙතන ඔන්න මෙටා තැන හයිඩ්‍රජන් ඉන්නේ මෙයා පහර දුන්නාම හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ කොතනටද මෙටා තැනට දැන් NO2 දාන එනවනේ ඉලෙක්ට්‍රෝෆයිල් එයා පහර දෙලා කැඩෙන්නේ මෙතනට එහෙම ආවහම මේ බන්ධනේනේ කැඩෙන්නේ COOH මෙතනට H එකත් එක්ක NO2 වෙනවා මෙතන කැඩෙන හින්දා ධන එනවා ඊට පස්සේ මේ ධන ආරෝපණයේ විස්ථානගත වෙන්න ඕන ඕතෝ පැරා ස්ථානවල ඇයි මෙයා මේ COOH මෙටා කාරකයක් ඉන්නවා මේ කතාව පැහැදිලි වුණාද ටිකක් සංකීර්ණයි එතකොට මේකේ උත්තරය මොකද්ද බලන්න මේ විදිහ එකක් තියෙන්නේ මොකද කියලා පළවෙනි උත්තරේ ඕත තැනට NO2 සම්බන්ධ කරලා මෙයාට වැරදි ඒක අන්න දෙවෙනි උත්තරේ හරි දෙවෙනි එකේ මෙටා තැනට සම්බන්ධ කරලා තියෙන්නේ හරි තුන්වෙනි එකේ NO2 සම්බන්ධ කරලා තියෙන්නේ පැරා තැනට වැරදි මේකට පැරා තැනට කොහොමඩත් NO2 වෙන්න බෑ මොකද NO2 වෙන්න පුළුවන් වෙන්නේ ඕත තැනට විතරයි sorry NO2 එන්න ඕන අනිවාර්යෙන් මෙටා තැනට මෙයා මෙටා යොමුකාරකයක් හින්දා මෙටා තැනටම තමයි NO2 සම්බන්ධ වෙලා තියෙන්නේ එහෙනම් 3 වෙන්නත් බෑ පැරා තැනට දාලා තියෙන්නේ 4 කොහොමඩත් වැරදි NO2 COOH වෙන්න දැන් සම්බන්ධ වෙන්නේ පහත් හරි හැබැයි පහේ දාන නෙවෙයි දාලා තියෙන්නේ ඩෙල්ටා දාන ඒක වැරදි සම්පූර්ණ ධන ආරෝපණ තමයි මෙතන ඇති වෙන්නේ අතන දාලා තියෙන ද්‍රවණයක් පස්වෙනි උත්තරේ තියෙන්නේ ඩෙල්ටා දාන නෙවෙයි සම්පූර්ණ ධන එන්න ඕනේ ඉතින් උත්තරය අංක 2 මේ ටික සටහනොත් දාගන්න 28 වෙනි ප්‍රශ්නය HBr සමග ප්‍රතික්‍රියා කර 2 බ්‍රෝමෝ 2,4 ඩයිමෙතිල් හෙක්සේන් ලබා දෙන්නේ කවුද කියලා අනිත් සංගමයේ ලියාගමු හෙක්සේන් කාබන් 6යි 2 අපි ඉතින් මේ අංකක් දාමු 1 2 3 4 5 6 2 බ්‍රෝමෝලු එතනට Br 2,4 ඩයිමෙතිල්ලු 2 4 ඩයිමෙතිල් ඉන්නවා
ඉතින් මේක ඵලයේ විදියට ගෙන දෙන්නේ කවුද කියලා අහනවා මෙතනින්. SBR ආකලනය කරනවා. SBR ආකලනය කරාම BR එන්න නම් මෙතන අනිවාර්යයෙන්ම දිත්ත බන්ධනයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. දිත්ත බන්ධනය ගත්තොත් මෙතන CH තියෙන්නේ මෙතන CH. කොහොමනේ තියෙන්නේ? ඉතින් මේකේ දිත්ත බන්ධනය තියෙන්න ඕන මේ දෙක අතර. මේකට SPR දැම්මම H වැඩි තැනට H එනවා. මෙතනට H එකයි මෙතනට BR එකයි එනවා. එහෙනම් බලන්න මේ විදිය ඵලයක් දීලා තියෙන්නේ කොතනද? උත්තරය අංක 3 නේද? මෙයා SPR ආකලනය කරාම අපි කලින් ලිව්ව ඵලයකින් ඊට SPR ආකලනය කරාම මෙතනට H එකයි මෙතනට BR එකයි එනවා. අංක 3 මේ 29 මම අරන් තියෙන්නේ 29ට 3 28 වෙනි ප්‍රශ්නෙට පහත සඳහන් ඒවායින් කුමක් හිරු එළිය ඇති විට Cl2 මෙතේන් අතර ප්‍රතික්‍රියාවේ එක් පියවරක් වඩාත් නිවැරදිව නිරූපණය කරයි. මොකද්ද නිරූපණය කරන්නේ? මේකේ අනිවාර්යයෙන්ම භාග ඊතල තියෙන්නේ. මේ ෆුල් ඊතල තියෙන ඒවා ඔක්කොම අයින් කරලා නැතයි. 1යි 3යි උත්තර නිකම්ම අයින් වෙනවා. ඒකේ සම්පූර්ණ ඊතල තියෙන්නේ. මෙහෙම සම්පූර්ණ ඊතල තියෙන්නේ. හරිද? භාගීතල දාන්නේ මොකද? මෙතන තමයි භාගීතල වෙන්නේ. ඇයි? මෙතන තමයි සම විච්ඡේදන සිද්ධ වෙන්නේ. සමානව ඉලෙක්ට්‍රෝන දෙක බෙදා ගන්න එක්කෙනාට එක ගන්න. එහෙනම් 1යි 3යි උත්තර නිකම්ම අයින් වෙනවා. දෙවෙනි එකත් වැරදි. දෙවෙනි එකේ CH4ට Cl මුක්ත කණ්ඩකයේ පහර දුන්නාම මොකද්ද වෙන්නේ? මේ බන්ධනයේ සම විච්ඡේදනය කළා මුක්ත කණ්ඩකයක් ඇති කරනවා. HCl හැදිලා CH3 මුක්ත කණ්ඩකයක් ඇති වෙනවා. ඒක නෙවෙයි කියලා තියෙන්නේ. CH3Cl හැදෙනවා. ඊළඟ පියවරේදී මේ මුක්ත කණ්ඩකයේ Cl2ට පාර දීලා තමයි CH3Cl වෙන්නේ. නම් ඒක වැරදි. එකක් වැරදි, දෙකක් වැරදි, තුනක් වැරදි දැනට. 1යි 3යි සම්පූර්ණ ඊතලින්ද වැරදුනා. හතරවෙනි උත්තරය CH3 මුක්ත කණ්ඩකයේ Cl2ට පහර දීම දාලා තියෙනවා. CH3 මුක්ත කණ්ඩකය. Cl2ට පහර දෙනවා. එයා සම විච්ඡේදනය කරනවා. මොකද්ද වෙන්නේ? CH3Cl හැදෙනවා. Cl මුක්ත කණ්ඩකයන් නිදහස් වෙනවා. ඔව් අන්න ඒක හරි. හතර හරි. හතරේ ඔක තමයි දෙන්න තියෙන්නේ. පහත් වැරදි. Cl2 අණුවක් සම විච්ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ හිරු එළියට. එහෙම නැත්නම් මුක්ත කණ්ඩකයකට පහර දීලා තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. නිකම් මෙයාව වෙන කාටවත් සම විච්ඡේදනය කරන්න බෑ. මෙයා සම විච්ඡේදනය කරන්න පුළුවන් වෙන්නේ H mu හිරු එළියට. එහෙම නැත්නම් මුක්ත කණ්ඩකයකට විතරයි. එහෙනම් 28ට උත්තරේ 4 29 අපි කලින් කතා කරා 29ට උත්තරේ 3. පැහැදිලි නේද? ඉස්සෙනි ප්‍රශ්නය පහත එක් කාණ්ඩයක ඇති සංයෝග සියල්ල කාමර උෂ්ණත්වයේදී ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරයි මෙම කාණ්ඩය. මේ කාණ්ඩ වල ඉන්න හැමෝම කවුද අහනවා ජලයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි එකේ දීලා තියෙන ඇල්කින් හැලජන සම්බන්ධ එක්කයි CH3 CH3Br CH3F මේ ඇල්කිල් හේලයිඩ් ගත්තොත් මෙයා ක්ලෝරෝෆෝම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ කට්ටිය උනත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලය OH- සම්බන්ධ වෙන්නේ. මෙයාට ජලීය ප්‍රබල වාෂ්පයක් ඕන වුණා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම විතරයි මෙයාලා OH උනේ. ජලයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. දෙක ඩයසෝනියල් ලවණය. ඩයසෝනියල් ලවණය දාන දෙන අයන ඉන්නවා නම් ශීඝ්‍රයෙන් ජලයේ H+ OH- එක ප්‍රතික්‍රියා කරනවා. ඊළඟ එකත් එහෙමයි. ආම්ල ක්ලෝරයිඩයක් දෙන්න දාන දෙන ඉන්නවා. පහසුවෙන් යන්න පුළුවන්. මෙයාලගේ තියෙන ද්‍රවණය ඉතාලට දුර්වලයි. මෙතන ඔක්සිජන් හරහාත් යනවා ඒකයි. විද්‍යුත් ඍණතාව වෙනසක් වැඩි වෙනවා. ඊළඟට වීනාට්. ඔයගොල්ලෝ කොහොමද දන්නවද වීනාට් ප්‍රතිකාරකය ශීඝ්‍රයෙන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන හින්දා තමයි වියලි ඊතර මාධ්‍ය යොදාගන්නේ. එයා ධන ඍණ විදියට ඉන්නේ.
දැන් දෙක අපිට පේනවා ජලයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා කියලා. අපි අනිත් ඒවා බලමු ඊට වඩා ප්‍රතික්‍රියා කරන කෙනෙක් ඉන්නවද කියලා. 3 මැග්නීසියම් කෙලිම බෙන්සීන්ට බෙදලා මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ මෙයා ග්‍රීනාඩ් වලත් තමයි MgBr වලත් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. දෙකත් ප්‍රතික්‍රියා කරනවා අම්ල හේලයිඩ. නමුත් තුනේ ඉන්නේ ඇල්කිල් හේලයිඩයක්. ඇල්කිල් හේලයිඩේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. COCl ඊළඟ එක ඉන්නේ බෙන්සීන්ට CH2CA. ඇල්කිල් හේලයිඩයක් වුණේ R කාණ්ඩයට බෙදලා ඉන්නේ. ඒක වෙන්නත් බැහැ. එස්තරයක් ඉන්නවා. එස්තර ජල විච්ඡේදනය වෙන්නේ ආම්ලික බාෂ්පික මාධ්‍යයේදී. හතරේ පළවෙනි උත්තරේ ඉන්නේ එස්තර. එස්තරයක්. එස්තරයකින් සල්ෆියුරික් අම්ලය වෙනතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යය තමයි බාෂ්පික මාධ්‍යය තමයි ජල විච්ඡේදනයක් වුණේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරේ. ඒක ගන්නත් බැහැ. ඒකේ දෙවෙනි උත්තරේ ග්‍රීනාඩ්. එයා නම් හරි. ග්‍රීනාඩ් ප්‍රතික්‍රියා කරනවා. හතරවෙනි එකේ ඇන්හයිඩ්‍රයිඩයක් කාබොක්සිලික් අම්ල දෙකක් අතරින් ජලයමක් තුනම. ඒක ජල විච්ඡේදනය කරන්න පුළුවන් මාධ්‍යයක් ඕන. එහෙනම් අපිට පේන දේ තමයි දෙවෙනි උත්තරේ තමයි ගන්න පුළුවන් වෙන්නේ ජලයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන ඩයිසෝනියල් ලවණය ප්‍රතික්‍රියා කරනවා අම්ල හේලයිඩ් ප්‍රතික්‍රියා කරනවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් උත්තරේ අංක 2. ඒක හරි ළමයි කවුද? දෙයක් සාකච්ඡා කරලා අවසන්